එහෙනම් අයිබෝවන්. එතකොට 29 වෙනි ප්‍රශ්නේ පුරුෂයන්ගේ සුක්‍රාණු ජනනය සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය අහනවා. පුරුෂයන්ගේ සුක්‍රාණු ජනන ක්‍රියාවලිය සලකද්දී අපි ප්‍රධාන වශයෙන් 29 වෙනි ප්‍රශ්නේදී පුරුෂයන්ගේ සුක්‍රාණු ජනනය සම්බන්ධව සත්‍ය ප්‍රකාශය අපි මේකේ චුට්ටක් අපි දැනගන්න ඕනේ. සුක්‍රාණු ජනන ක්‍රියාවලිය සිදු වෙන්නේ සුක්‍රදර නාලිකාවල. සුක්‍රදර නාලිකාවල අපි ගත්තාම සුක්‍රදර නාලිකා අතර තියෙනවා අපිට අන්තරාල පටලය. මේක සුක්‍රදර නාලිකාවල විත්තියේ ජන්මානුක අපිච්ඡදේ තියෙනවා. එතකොට මේක අන්තරාල පටලය පටකය අන්තරාල පටකය මේකේ තියෙනවා විශේෂ සෛලාකාරයක් අපි කියනවා සර්ටෝලි සෛල. සර්ටෝලි සෛල තියෙනවා ඔය විදිහට. එතකොට මේ සර්ටෝලි සෛල වලට විවිධ විකසන අවස්ථාවල තියෙන සුක්‍රාණු සම්බන්ධ මෙතන තියෙනවා සුක්‍රදර අපි කියන්නේ ජන්මානුක අපිච්ඡදේනේ. ඒතර අන්තරාල සෛල මේකේ තියෙන ඒතර සර්ටෝලි සෛල සෛල මේකෙන් ඉන්හිබින් කියන හෝමෝන ස්‍රාවය කරනවා. ඒතර මේකෙදී ස්‍රාවය වෙනවා ටෙස්ටෝස්ටෙරෝන් කියන හෝමෝන ස්‍රාවය කරනවා. එතන මෙතන සාමාන්‍යයෙන් වෙන්නේ ජන්මානුක අපිච්ඡදේ පුතේ අපි දන්නවා දෙකයින් සෛල තියෙනවා. දෙකයින් සෛල අනූනන විභාජනයකට ලක් වෙලා දෙකයින් සෛල දෙකක් නිර්මාණය කරනවා. එකක් නැවත ජන්මානුක අපිච්ඡද සෛලය බවටපත් වෙනවා. මේක ප්‍රාථමික සුක්‍රාණු සෛලය බවටපත් වෙනවා. මේ දෙකයින් සෛලය මත තමයි පූර්ණ විභජනය සිද්ධ වෙන්නේ. සිද්ධ වෙලා NN සෛල හතරක් නිර්මාණය කරන මේවට අපි කියනවා ද්විතීයික සුක්‍රාණු සෛල. ද්විතීයික සුක්‍රාණු සෛල වලින් නිර්මාණය වෙනවා මේ විදිහට ප්‍රාථමික සුක්‍රාණු ප්‍රාථමික සුක්‍රාණු සෛල ද්විතීයික සුක්‍රාණු සෛල ප්‍රාක් සුක්‍රාණු කියලා කියන්නේ ප්‍රාක් සුක්‍රාණු. ඒ සුක්‍රාණු බවට පත් වෙනවා පරිණත මැචුර් වෙලා සුක්‍රාණු බවට පරිණත වෙනවා. කොයිද අපි උච්චනේදී සුක්‍රාණු බවට පරිවර්තන මැචුර් වෙලා. එතකොට දැන් මෙතනදී අන්තරාල සෛල මගින් ටෙස්ටෝස්ටෙරෝන් ස්‍රාවය කරනවා. පුරුෂයන්ගේ ද්විතීයික ලිංගික ලක්ෂණ පාලනය කිරීමක් කරනවා. ඒ වගේම මෙතනදී සර්ටෝලි සෛල දරනවා. සර්ටෝලි සෛල වලින් ඉන්හිබින් ස්‍රාවය කරන සුක්‍රාණු ජනන ක්‍රියාවලිය පාලනය කරනවා. ඔන්න ඔය කියන ක්‍රියාවලිය ටික තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. දැන් බලමු පුරුෂයන්ගේ සුක්‍රාණු ජනනය සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශය අහනවා. සුක්‍රාණු ජනනය සුක්‍රදර නාලිකා තුල සිදුවන සක්‍රීය ක්‍රියාවලියගේ සත්‍ය ප්‍රකාශයනේ. සුක්‍රාණු ජනනය සුක්‍රදර නාලිකා තුල සිදුවන සුක්‍රදර නාලිකා වල මැදේ සිදු වෙන්නේ. හැබැයි සුක්‍රාණු කියලා කියන එක අපිභූෂණයේදී තමයි ඇති වෙන්නේ. ප්‍රාථමික සුක්‍රාණු සෛල ද්විතීයික සුක්‍රාණු සෛල බවටපත් වෙලා ප්‍රාක් සුක්‍ර වෙලා ප්‍රාථමික සුක්‍රාණු සෛල තමයි සුක්‍රදර නාලිකා තුල තියෙන්නේ. මේක සුක්‍රාණු බවටපත් වෙන්නේ අපිභූෂණයේදී. ප්‍රතිසම් සුක්‍රාණු පරිණත වීම සිදු වෙන්නේ. විවිධ විකසන අවස්ථාවලදී සුක්‍රාණු ජනනයේ සෛල ලේඩික් සෛල වලට බැඳියට සර්ටෝලි සෛල වලට සම්බන්ධ වෙලා තියෙන පුතේ ලේඩික් සෛල වලට නෙවෙයි සර්ටෝලි සෛල වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ද්විගුණ ප්‍රාක් සුක්‍ර සෛල සියල්ල පරිණත සුක්‍රාණු බවට පත් වේ. ද්විගුණ නෙවෙයි පුතේ ඒක ගුණ. ප්‍රාක් සුක්‍ර තියෙන්නේ ඒක ගුණයි. එන්න අවස්ථාවේ තියෙන්නේ ඒක ගුණ ප්‍රාක් සුක්‍ර සෛල වර්ධින ප්‍රකාශයක
උපතට පෙර ආරම්භ වී වයස්ගත වන සුළු සිදුවන මේක උපතට පෙර ආරම්භ වෙන ක්‍රියාවලියක් නෙවෙයි. ඩිම්බ ජනන කියන ක්‍රියාවලිය තමයි උපතට පෙර ස්ත්‍රීන්ගේ ඩිම්බ කෝෂය තුළ ඩිම්බ ජනන ක්‍රියාවලිය සිදු වෙන්නේ. පුරුෂයින්ගේ සුක්‍රාණු ජනන ක්‍රියාවලිය වෙන්නේ ද්විතීයික ලිංගික ලක්ෂණ පහළ වුණාට පස්සේ කියන්නේ මැචුවර් වුණාට පස්සේ තමයි සාමාන්‍ය සිදු වෙන්නේ. එතකොට ස්ත්‍රීන්ගේ තමයි උපතට පෙර මේ ගර්භාෂය තුල මවගේ ගර්භාෂය තුල භ්‍රූණ අවස්ථාවේ ඉඳිද්දිම ඩිම්බ කෝෂ වලින් ඩිම්බ ජනන ක්‍රියාවලිය සිදු වෙන්නේ. සෑම ප්‍රාථමික සුක්‍රාණු සෛලයකින්ම පරිණත සුක්‍රාණු සෛල 4ක් හදයි. මෙන්න ප්‍රාථමික සුක්‍රාණු සෛලය ප්‍රාක් සුක්‍ර බවට පත් වෙලා සුක්‍රාණු බවට පත් වෙනවා. ප්‍රාක් සුක්‍ර බවට පත් වෙලා සුක්‍රාණු බවට පත් වෙනවා. සෑම සුක්‍රාණු සෛලයකින්ම දෙන්නේ සුක්‍රාණු සෛල 4ක් නිර්මාණය වෙනවා. සෑම ප්‍රාථමික සුක්‍රාණු සෛලයකින්ම පරිණත සුක්‍රාණු සෛල 4ක් නිර්මාණය වෙනවා. ඒක හරි. එතන සත්‍ය ප්‍රකාශ වෙන්නේ 29/5. ස්ත්‍රී ඩිම්බ කෝෂ පිළිබඳව සත්‍යය වරක්ද කියලා අහනවා. ඒතර ස්ත්‍රීන්ගේ ඩිම්බ කෝෂය සම්බන්ධව සලකද්දී අපි දන්නවා ඩිම්බ කෝෂයක ඩිම්බ ජනන කියන ක්‍රියාවලිය සලකද්දී ප්‍රධාන වශයෙන් අවධි දෙකකට අපි බෙදනවා. එකක් තමයි සියුනික අවධිය. ප්‍රධාන වශයෙන් අපි ස්ත්‍රීන්ගේ ගත්තාම මේ විදිහට ඔය විදිහට තියෙනවා. මෙතන ඩිම්බ කෝෂය තියෙනවා. මේ ඩිම්බ කෝෂය සම්බන්ධ කරා බෙදලා තියෙනවා. මේක තුල තියෙනවා ඩිම්බ කෝෂ වල ජන්මානුක අපිච්ච විස්තරයක් යනවා. ඒ වගේ මේක කොටස් දෙකකට ඩිම්බ කෝෂ බාහිකේ සහ මජ්ජාව. ඩිම්බ කෝෂ බාහිකයයි ඩිම්බ කෝෂ මජ්ජාවයි කියලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එතකොට දැන් මෙතන තියෙනවා ප්‍රාථමික සිවුනිකා. මේවා එන්න මොකද වැඩෙන සිවුනිකා බවට පත් වෙනවා. වැඩෙන සිවුනිකා බවට පත් වෙනවා. ඒවා ග්‍රාෆීය සිවුනිකා බවට පත් වෙනවා. මෙතනින් ද්විතීයික අණ්ඩ සෛලයෙන් නිදහස් වෙලා ඉතිරි සෛල ටික මොකද වෙන්නේ? සිවුනික සෛල බවට පත් වෙනවා. ද්විතීයික අණ්ඩ සෛලයෙන් නිදහස් වෙලා ඉතුරු ටික සිවුනික සෛල බවට පත් වෙනවා. සිවුනික සෛල බවට පත් වෙන මේ සිවුනිකා දර බවට පත් වෙන ඉතුරු ටික ශ්වේත දේහය. මෙතන අතර මේක පීත දේහය. මෙතන තියෙනවා උදර වාහිනී. අපිට බලා ගන්න පුළුවන් මැදේ උදර වාහිනී බලා ගන්න පුළුවන්. ඒක ඩිම්බ කෝෂ මජ්ජාව කියන කොටසේ ග්‍රන්ථි ඒවා අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ දැන් ඩිම්බ කෝෂයක් තුළ ඔය කියන ක්‍රියාවලිය සිදු වෙද්දී සාමාන්‍යයෙන් කියන සෑම දින 28ක වරක් මේ ක්‍රියාවලිය සිදු වෙනවා කියලා කියන්නේ එක ඩිම්බ කෝෂයකින්. ඒක සාමාන්‍යයෙන් ඩිම්බ ජනනය කියන ක්‍රියාවලියදී අපි දන්නවා මුලින්ම එතකොට ඒකත් අර අණු විභාජනය කියන ක්‍රියාවලිය සිදු වෙන ඉස්සෙල්ලම මේ ඩිම්බ කෝෂ මාතෘ සෛලවලදී අණු විභාජනයෙන් පතලා එකක් ආයි ඩිම්බ මාතෘ සෛල බවට පත් වෙනවා. ඩිම්බ මාතෘ සෛල බවට පත්ලා ඉතුරු අණ්ඩ සෛලය මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. පූර්ණ විභාජනය ක්‍රියාත්මක වෙන්නේ. පූර්ණ විභාජනයේ ක්‍රියාත්මක වෙලා ප්‍රාක් කලාවකින් මේක නතර වෙනවා. ඒතර ඉතින්දී පළවෙනි දඩිය දෙක කපා හරිනවා. පළවෙනි දඩිය දෙක කපා හරලා ප්‍රාක් කලාවකින් නතර වෙනවා. නතර වෙලා ඊට පස්සේ දෙන ඔසප් චක්‍රය ආරම්භ වෙනෝනේ. ඒතර ඔසප් චක්‍රය ආරම්භ වෙද්දී ඒතර ආයි නැවත ඒතර දැන් මේක මෙතනින් නතර වෙන ප්‍රාක් කලාවකින් නතර වෙලා තිනවා. ආයි මල්වර වීම කියන ක්‍රියාවට දැන් ඔසප් චක්‍රය ආරම්භ වීමත් එක්ක දෙවෙනි උණනේ දෙවෙනි විභාජනයේ යෝග කලාව දෙකෙන් නතර වෙනවා. ඩිම්බ නිදහස් කරනවා යෝග කලාව දෙකෙන් නතර වෙනවා. එතනින් පස්සේ සුක්‍රාණුවක් ඩිම්බ සෛලයේ විනිවිද ගියොත් විතරයි ඊගාවට උණන විභාජනය සම්පූර්ණ වෙන්නේ. උණන විභාජනය සම්පූර්ණ වෙලා සංසේචන ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඒක දෙවෙනි දරිය දෙක කපා හරින්නේ. ඒ උණන විභාජනය සම්පූර්ණ කරන්නේ උණනේ මොන විභාජනයේදීද? සාමාන්‍යයෙන් අපි කියන යෝග ප්‍රාක්කා මේ උණනේ දෙවෙනි විභාජනයේ යෝග කලාව දෙකේ තමයි නතර වෙන්නේ. ඊට පස්සේ තමයි ක්‍රියාවලිය සිදු වෙන්නේ.
හරිද? ඊට පස්සේ දැන් බලන්න ස්ත්‍රී ඩිම්බකෝෂ පිළිබඳව සත්‍ය වන්නේ ඩිම්බකෝෂ මජ්ජාව තුළ විවිධ විකසන අවස්ථාවල ඇති සිවුනිකා අඩංගුවේ මජ්ජාව තුළ නෙවෙයි පුතේ දෙන්නේ බාහිකයේ තියෙන්නේ ඩිම්බකෝෂ බාහිකයේ තියෙන්නේ මජ්ජාව නෙවෙයි මජ්ජාව කියන්නේ ඇතුළත කොටස ඩිම්බකෝෂ බාහිකයේ තමයි පිටින් තියෙන්නේ වර්ධනය වන සිවුනිකා වලින් ප්‍රොජෙස්ටරෝන් ස්‍රාවය වේ වර්ධනය වන සිවුනිකා වලින් ස්‍රාවය පුතේ ඊස්ට්‍රඩියෝල් සිවුනික සෛල ටිකෙන් තමයි පීඩ දෙයෙන් තමයි ප්‍රොජෙස්ටරෝන් ස්‍රාව වෙන්නේ. ඒක වර්ධනය වෙන සිවුනිකා වලින් තමයි ඊස්ට්‍රඩියෝල් ස්‍රාව වෙන්නේ. ඊස්ට්‍රඩියෝල් තමයි ගර්භාෂය මත කියලා බලද. ඔය මේ ඔසප් චක්‍රයේ අපි කියවනේ සිවුනික අවධියයි ඊට පස්සේ පීඩ දෙය අවධියයි කියලා අවධි දෙකකට බෙදනවා. ඔය අවධි දෙක බෙදද්දී ගර්භාෂය තුල ගුණනාවධිය සහ ශ්‍රාවීය අවධිය සහ ඔසප් අවධිය කියලා අවධි තුනකට යනවා. දැන් මෙතනදී මේ සිවුනිකා වලින් මේ වැඩින සිවුනිකා වලින් ස්‍රාවය වෙද්දී ඊස්ට්‍රඩියෝල් එක ඒක ගිහිල්ලා ක්‍රියාත්මක කරන ගර්භාෂයේ එන්ඩෝමෙට්‍රියම් මත ක්‍රියාත්මක කරනවා. ඒතර ඒකේ මේ ගුණන ක්‍රියාවලිය වේගවත් කරනවා. ඒ තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. ඩිම්බ භෝජනයෙන් පසු ඩිම්බකෝෂ තුළ ඉතිරි වන පීඩ දේහය අන්තරාසර්ග කෘත්‍යයක් ඉටු කරයි. ඩිම්බ භෝජනයෙන් පසු ඩිම්බකෝෂ තුළ ඉතිරි වන පීඩ දේහය අන්තරාසර්ග කෘත්‍යයක් ඉටු කරයි. මෙන්න මේ ඩිම්බ මොචනය කියන ක්‍රියාවලියෙන් පසු පුතේ මම කියන්නේ සිවුනික සෛල ටික දෙනවා කියලා. ඒ සිවුනික සෛල ටිකේ පීඩ දේහේ බවට පත් වෙනවා. පීඩ දේහෙන් ස්‍රාව වෙනවා ප්‍රොජෙස්ටරෝන්. ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනේ ස්‍රාව කරනවා. අන්නේ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනේ ගිහිල්ලා ක්‍රියාත්මක වෙනවා මේ ඩිම්බ කෝෂයේ මෙන්න මේ සිවුනික සෛල ටික මත. මොකද දැන් මෙතනදී ද්විතීයික අණ්ඩ සෛලය නිදහස් වෙලා සිවුනික සෛල ටිකේ ඉන්නේ පීඩ දේහෙන් නිර්මාණය වෙන්නේ. සිවුනික සෛල ටිකෙන් පීඩ දේහෙන් නිර්මාණයදී පීඩ දේහෙන් ස්‍රාව වෙන ප්‍රොජෙස්ටරෝන්. ප්‍රොජෙස්ටරෝන් මගින් මොකද කියන්නේ මේ සිවුනිකා පරිණත වෙන එක වරක් වල ඒක මත නිෂේධන බලපෑමක් පවත්ව ගන්නවා. අනේ නිෂේධක බලපෑම පවත්ව ගන්න නිසා මොකද වෙන්නේ? මෙතන ගිහිල්ලා යන ද්විතීයික සෛලය අපි දන්නවා ගිහිල්ලා පැලෝපියනාලේ ඉහළ තුනෙන් එකකට ආසන්න දුරකදී සංසේචන ක්‍රියාවලිය සිදු වෙනවා. සුක්‍රාණුවක් ඒ වෙනකොට දවස් දෙකකට කලින් ඇතුල් වෙලා තිබුණොත් අපි කියන පැය 72ක් සුක්‍රාණු කාර්යකාලය තියෙනවා ස්ත්‍රී තුලදී. ඒකවල ඇතුල් වුණාට පස්සේ සංසේචන ක්‍රියාවලිය සිදු වුණොත් බ්ලාස්ට් කොස්ට් වෙලා මොරුලාව කියලා ගර්භාෂයේ එන්ඩෝමෙට්‍රියම් තුළ ගිලෙනවා. ඒතර මොකද එතනදී කොරියම් මංකුලිකා තියෙනවා. ඊට පස්සේ කරලබන්ධයේ නිර්මාණය කරලබන්ධයේ ශ්‍රාවය කරන ප්‍රොජෙස්ටරෝන්. අන්න කරලබන්ධයේ ක්‍රියාවලිය හිතර දැන් සති 8ක් විතර යනකොට භ්‍රූණේ බවට පත් වෙනවා. ඒක කරලබන්ධයෙන් වැඩේ බාර ගන්නකම් පීඩ දේහයෙන් තමයි ක්‍රියාවලිය පවත්වගෙන යන්නේ. ඒතර පීඩ දේහ මගින් මොකද කරන්නේ? අර ජීවනිකා පරිවිත වෙනවත් ගන්න ඊට පස්සේ කරලබන්ධයෙන් ශ්‍රාවය කරන ප්‍රොජෙස්ටරෝන් මගින් මේ ක්‍රියාවලිය මත නිෂේධක බලපෑමක් පවත්ව ගන්න. ඒක නිසා සාමාන්‍යයෙන් සංසේචනය කියන්නේ දරු ප්‍රසූතිය වෙනකම් එතකොට මේ ක්‍රියාවලිය සිදු වෙන. ඒ කියන්නේ අපි කියනෝනේ ඔසප් චක්‍රය නෙවෙයි ගැප් කාලය තුල ඔසප් චක්‍රය නතර වෙනවා කියලා අපි කියන්නේ. සහ ඒ විතරක් නෙවෙයි කිරි දෙන කාලය තුල ඔක්සිජන් කියන්නේ ඒ කාලය තුල නතර වෙනවා. ප්‍රොජෙස්ටරෝන් මගින් එතනදී නිෂේධක බලපෑමක් පවත්ව ගන්නවා. ආර්තව හරණයෙන් FSH LH ඩිම්බකෝෂ වෙත ගමන් නොකරයි. ආර්තව හරණයෙන් පසු ආර්තව හරණය කියලා කියන්නේ පුතේ අවුරුදු 55 45 55 වුණාම ස්ත්‍රියගේ ඔසප් චක්‍රය නතර වෙනවා. සමහරවිට ඊතනදී අනේ මේක මලවදී මේක නතර වුණා නම් හොඳයි කියලා. සාමාන්‍ය අවුරුදු 45 55 නතර වෙනවා. ඒ වුණාට එතනින් පස්සේ heart attack හැදෙන දින වඩානම ස්ත්‍රියට වැඩි පුරුෂින්ට සාපේක්ෂව. එතකොට ආර්තව හරණයෙන් පසු FSH LH ඩිම්බකෝෂ වෙත ගමන් නොකරයි කියන එක වැරදි. උපතට පෙර කියන්නේ අපි එතනදී ශ්‍රීවනිකාව පිපිරිලා නිදාස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ සංසේචන ක්‍රියාවලියක් සිදු වෙන්නේ නැහැ කියලා කියන්නේ. උපතට පෙර ඩිම්බකෝෂය තුල ඌනනේ එක යෝග කලාවේ ඇති මූලික ජන්මාවෘත සෛල අඩංගුවේ. උපතට පෙර ඩිම්බකෝෂ තුල ඌනනේ එක යෝග කලාව නෙවෙයි මම කිය ප්‍රාක් කලාවේ කියන්නේ. ප්‍රාක් කලාව එක තියෙන උදේ. ඉඩක් ගන්න තියෙන ප්‍රාක් කලාව එක. ප්‍රාක් කලාවේදී මූලික ජන්මාවෘත සෛල තියෙන්නේ. ඒතර ආයි ඔක යෝග කලාව දෙකෙන් තමයි නතර වෙන්නේ. ඔසප් චක්‍රය සිද්ධ වුණාට පස්සේ කියන්නේ ඔසප් චක්‍රේ මල් කියන්නේ මන්දවර වීම ආරම්භ වුණාට පස්සේ උත්තරේ 3 මානව සැකිල්ල සම්බන්ධයෙන් සත්‍ය වන්නේ කවර ප්‍රකාශයද අහනවා. මානව සැකිල්ල සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සත්‍ය වන්නේ කවර ප්‍රකාශද? මම මානව සැකිල්ල සම්බන්ධව ප්‍රධාන වශයෙන්
අවස්ථා කීපයකදී පැහැදිලි කරලා දීලා ඇති. සාමාන්‍යයෙන් අපි දන්නවා අස්ථි කොටස් 205ක් එකතු වෙලා තමයි මානව සැකිල්ල කියන එක නිර්මාණය වෙන්නේ. අස්ථි කොටස් 205කින් මානව සැකිල්ල නිර්මාණය වෙනවා. ආක්ෂක මානව සැකිල්ල බෙදෙන කොටස් දෙකකට ආක්ෂක සැකිල්ල සහ ගාත්‍රා සැකිල්ල මම දල වශයෙන් කියන්නේ මෙතනට අස්ථි කැලේ 126ක් යනවා. මෙතනට 79ක් එනවා. 79ක් එනවා. ආක්ෂක සැකිල්ල ගත්තාම ආක්ෂක සැකිල්ලට අයිතිනවා කෂේරුව, උරස් කූඩුව සහ කෂේරුව, උරස් කූඩුව හිස් කවල. කෂේරුවේ තියෙනවා ග්‍රයිවි 7යි, උරස් 12යි, කටි 5යි, ත්‍රිකාස්තික 5යි, අනුත්‍රිකාස්තික 4යි. මේක තනි එකක් විතර යන්නේ. දෙක තනි එකක් විතර යන්නේ. ඒ කියන්නේ ත්‍රිකාස්තික 5 තනි එකක්, අනුත්‍රිකාස්තික 4 තනි එකක්. එහෙනම් මෙතන තියෙන්නේ කෂේරුවේ කැබලි 26යි තියෙන්නේ. කෂේරුවේ කෂේරුකා කැබලි කෂේරුකා කැබලි තියෙන 26යි. එතකොට දැන් මේක එකකට එකක් සාපේක්ෂ චලනය කරන්න පුළුවන් ඉන්නේ මේ කෂේරුකාට. මොකද ත්‍රිකාස්තික සහ අන්තිකාස්තික ශ්‍රෝණි මේකලාවත් එක්ක සම්බන්ධ වෙන නිසා චලනය කරන්න බෑ. ඒතර එකකට එකක් සාපේක්ෂ චලනය කරන්න පුළුවන්. කෂේරුකා 24යි. එතකොට උරස් කූඩුව ගත්තාම උරස් කූඩුවේ කියලා කියන්නේ පරශු යුගල් 12යි කියලා කියන්නේ එතන 24යි. උරෝස්තියයි. උරෝස්තියයි එතන 1යි. ඔක්කොම 25යි. 25ක් බලා ගන්න පුළුවන්. හිස්කබල ගත්තාම හිස්කබලේ කපාලාස්ති සහ වක්‍ර අස්ති දිනවා. වක්‍ර අස්ති දිනවා 13ක්. කපාලාස්ති දිනවා 8ක්. වක්‍ර අස්ති 13ක් තියෙනවා. කපාලාස්ති 8ක් තියෙනවා. කපාලාස්ති 8 වෙන්නේ ලලාට අස්ති. බලන්න ලලාට අස්ති 2යි. මේ ලලාට අස්ති 1යි. පාර්ශ්ව කපාල පාර්ශ්ව කපාල 2යි. අපර කපාල 1යි. අපර කපාල 1යි. සංගක අස්ති චංග්‍ර අස්ති 2යි. කීලා අස්තියයි. ජිද්‍රා අස්තියයි. මේ ඔක්කොම දෙනවා අස්ති කැලි 8ක් නිර්මාණය වෙනවා. අස්ති කැලි 8ක් තියෙනවා. මේකේ මතක තියාගන්නනේ කීලා අස්ති සහ ජිද්‍රා අස්තියයි, ලලාට අස්තියයි. තව තියෙනවා මේ වක්‍ර අස්ති වලට අදාළව ඌර්ධව හනුක අස්තිය. මේ ඌර්ධව හනුක අස්තියයි ඔය ටික අස්ති කෝටරක දරන අස්ති 7ක් තියෙනවා. කීලා අස්ති, ජිද්‍රා අස්ති, ලලාට අස්ති සහ ඌර්ධව හනුක අස්ති කියලා මේ අස්ති කෝටරක දරන අස්ති. ඊට පස්සේ ඔය විදිහට එතකොට නිර්මාණය වෙන දැන් මේ 79ක් කිව්වනේ. ඒක 79න් මෙතන සෙට් වෙනවා. තව ආක්ෂක සැකිල්ලට හිස්කබල ඇතුලේ තියෙනවා. හිස්කබල ඇතුලේ තියෙනවා. නේද? හිස්කබල ඇතුලේ යනවා. මුද්ගරිකා දෙකට කන් දෙකේ මුද්ගරිකාව නිගාතිය දරණකය. මුද්ගරිකාව නිගාතිය සහ දරණකය දෙනවා. මුද්ගලිකා දෙකක් තියෙනවා, නිගාති දෙකක් තියෙනවා, ධාරණක දෙකක් තියෙනවා, 6ක් තියෙනවා. කන් දෙකේ දෙපැත්තේ මුද්ගලිකා දෙකයි, නිගාති දෙකයි, ධාරණක දෙකයි වෙන්න 6ක් වෙන්න තියෙනවා. ඒ වගේම දිව හදන සම්බන්ධන අස්ති දෙනවා. කණ්ඩිකාව දිව සම්බන්ධන අස්තිය 1යි 7ක් වෙනවා. ඒ ඔය විදිහට ආක්ෂක සැකිල්ල නිර්මාණය වෙන පුතේ. ආක්ෂක සැකිල්ල. එතකොට එතනින් පස්සේ යනවා අපි මම මේ පැත්ත ඔක්කොම කරනවා. ආක්ෂක සැකිල්ලෙන් පස්සේ යනවා ගාත්‍රා සැකිල්ලට. ගාත්‍රා සැකිල්ලට යනවා. ගාත්‍රා සැකිල්ලට ගියාම ගාත්‍රා සැකිල්ල බෙදනවා කොටස් දෙකකට.
මේකලා සහ ගාත්‍රා කියලා බෙදනවා. මේකලා සහ ගාත්‍රා බෙදනවා. මේකලා බෙදන කොටස් දෙකයි. උර මේකලාව ශ්‍රෝණි මේකලාව උර මේකලාවටයි තියෙනවා අක්ෂක අස්ති දෙකක් තියෙනවා දෙපැත්තේ. මෙතන අක්ෂක අස්ති දෙකක් කියනවා. අංශ फलक දෙකක් යනවා. මෙතන ඒතර හතරක් තියෙනවා. ඒතර ශ්‍රෝණි මේකලා තියෙනවා වම් ශ්‍රෝණි මේකලාවයි දකුණු ශ්‍රෝණි මේකලාවයි. එතන අස්ති කොටස් දෙකයි. ඒ කියන්නේ මේකලා වලට අපි වෙන් වෙනවා අස්ති කැලි 6ක්. දැන් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා වම් සාම දත් මෙහෙම ගත්තාම ත්‍රිකාස්තිය ඇවිල්ලා මෙහෙම සෙට් වෙනවා. අන්ත්‍රිකාස්තිය යනවා මෙහෙම. ත්‍රිකාස්තිය ඇවිල්ලා මෙහෙම සෙට් වෙද්දී මෙතන අස්ති කැලි 5ක් සෙට් වෙනවා. මේක 7ක් සෙට් වෙනවා. මේක ඇවිල්ලා සෙට් වෙනවා ඊට පස්සේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම සෙට් වෙනවා. මේ සෙට් වෙද්දී එතන මේක ශ්‍රෝණිකෝරේ මෙතන තියෙනවා යුනිකාස්ති යෝගය. යුනිකාස්ති යෝගය යනවා. මෙන්න මෙතන තියෙන අතර ශ්‍රෝණික ඕඩර් එකේ විතර මේකට තමයි ඒතර පූර්වාස්ති හිත සෙට් වෙන්නේ. ඒ වගේ මෙතන තියෙනවා ශ්‍රෝණි ජිද්‍රය මේක ශ්‍රෝණි කුහරය. දැන් ඒතර මෙතන රුධිර වාහිනිය ගමන් කරන එතනින්. ඉතින් මෙතනින් මෙන්න මේක මෙහෙම වෙන් වෙනවා ප්‍රධාන අස්ති කොටස් තුනකට. මෙන්න මෙතන මේ ටික තියෙනවා කුකුන්දරාස්තිය. කුකුන්දරාස්තිය කියන අපි අස්ති කොටස් තුනක සංයුක්තයක් විතර තමයි වම් ශ්‍රෝණි මේකලාව සහ දකුණු ශ්‍රෝණි මේකලාව කියලා බෙදුවට අස්ති කොටස් තුනක සංයුක්තයක් එන්නේ. එතන තියෙනවා යුනිකාස්තිය. යුනිකාස්තිය. යුනිකාස්ති දෙකක් සෙට් වෙනවා. යුනිකාස්ති දෙකක් යනවා. කුකුන්දරාස්ති දෙකක් යනවා. විශාලම කොටස වෙන්නේ ජගන फलक අස්තිය. ඒක ඔය විදිහට සෙට් වෙලා තමයි ප්‍රධාන වශයෙන් නිර්මාණය වෙන්නේ ශ්‍රෝණිය. දැන් ඊට පස්සේ මම ඒක කරනවා. ඊට පස්සේ නිර්මාණය වෙනවා ගාත්‍රා. ගාත්‍රා නිර්මාණය වෙද්දී ගාත්‍රා බෙදෙන පුතේ ප්‍රධාන කොටස් දෙකට දැන් මෙතන 2යි මෙතන 4යි 6 නිර්මාණය වුණේ. ගාත්‍රා බෙදනවා පූර්ව ගාත්‍රා සහ අපර ගාත්‍රා කියලා කොටස් දෙකකට බෙදනවා. මේ වැඩිම අස්ති ප්‍රමාණයක් වෙන් වෙන්නේ මේ පූර්ව ගාත්‍රා වලට සහ අපර ගාත්‍රා වලට වැඩිම ප්‍රමාණයක් වෙන් වෙන්නේ. पूर्व गात्रा गत्ताම අපිට මෙන්න මේ අත් අපි සලකන්නේ. එතන මෙතන තියෙනවා ප්‍රගණ්ඩ අස්තිය. ප්‍රගණ්ඩ අස්ති එකයි. අත් දෙකේ අපි වෙන වෙනම ගමු. මෙතන තියෙනවා ජංගාස්තිය. අනුජංගාස්තිය. ඒ වගේම හස්ත කුර්චාස්ති. හරිද? මෙතන තියෙනවා හස්ත කුරුචාස්ති නැත්නම් මණික් කටුවේ අස්ති. හස්ත කුරුචාස්ති. තම් මණික් කටුවේ අස්ති. හස්ත කුරුචාස්ති දෙනවා. ඊට පස්සේ ඊගාවට දෙනවා හස්ත කුරුචාස්ති වලට පස්සේ හස්ත कुर्चो पर्यास्ति. हस्त कुर्चो पर्यास्ति. हस्त कुर्चो पर्यास्ति වලට අරගෙනවා අතුල්ලට කියලා. අතුල්ලට පහක් තියෙනවා. හස්ත කුර්චාස්ති 8ක් තියෙනවා. මේව එකයි මේව එකයි. ප්‍රගණ්ඩාස්ති එකයි ජංගාස්ති එකයි. හස්ත කුර්චාස්ති 8යි. हस्त गुरुचो वारियास्ति पहाई अंगली गुरु दाहतराई अंगली गुरु दाहतराई अंगली गुरु दाहतराई ओडी එක දුනම මෙතන 30ක් තියෙනවා. එක පූර්ව ගාත්‍රක අස්ති කොටස් 30ක් තියෙනවා. 30 දෙගුණෙන් වැඩි කරාම 60ක් කියනවා. සාමාන්‍යයෙන් ගාත්‍රාවට මේක 120ක් සෙට් වෙනවා. මෙතන 6 තමයි 126 වෙන්නේ. දැන් පූර්ව ගාත්‍රයට 60ක් අස්ති කොටස් වෙනවා. ඊට පස්සේ මම දැන් මේ ටික මම කරනවා
මකලා අපරගාත්‍රය මම ලියාගෙන යනවා. අපරගාත්‍රය ගත්තාම කියන්නේ කකුල ඌර්වාස්ති එකයි ඊගාවට ධනිස් කටුව අස්ති එකයි මෙන්න මෙතන වැරදුනා. මෙතන තියෙන්නේ අරාස්තිය සහ අනුරාස්තිය. අරාස්තිය අනුරාස්තිය ප්‍රගණ්ඩාස්තිකයි අරාස්තිකයි අනුරාස්තිකයි හස්ත කුරුච්චෝ කුරුචාස්තියටයි හස්ත කුරුච්චෝ පරියස්ති බාහින් අතුලට බාහින් ඇඟිලි පුරුක් 14 එතන 30 දෙන්නේ විදිහට. ජංගාස්ති අනුජංගාස්ති පාදේ जंगास्ति इकाई अनुजंगास्ति इकाई वलु करे दिनवा पाद कुरुचास्ति हताई पाद कुरुचास्ति हताई पाद कुरुचो परियास्ति पाई ඇඟිලි පුරුක් 17යි ඔක්කොම 30යි එතකොට දෙකම සෙට් වෙනකොට මොකද වෙන්නේ එක පාදයක 30යි පාද දෙකේ 60ක් වෙනවා එතන ඔන්න ඔය විදිහට තමයි පුතේ අපේ නිර්මාණය වෙන්නේ අස්ති කොටස් 205 හයනේ 205 නිර්මාණය වෙන්නේ දැන් බලන්න කෂේරුවේ හට ගන්නා ද්විතීක වක්‍ර අපෙන් ආන්නේ සත්‍ය ප්‍රකාශය දැන් කෂේරුව දැන් කතා කරද්දී අපි කලින් කතා කරා පුතේ ආක්ෂික සංකේතයට අදාළව කෂේරුවේ ප්‍රධාන වශයෙන් අපිට බලා ගන්න පුළුවන් වක්‍ර අපි මේ පූර්ව දෙසට මෙහෙම තියෙනවා අපි කියනවා ඒක ප්‍රාථමික වක්‍රයක් මුලින්ම නිර්මාණය වෙච්ච තියෙන වක්‍රය හැබැයි මොකද වෙන්නේ මාස 3ක් විතර ගිහලා බෙල දික් කරනකොට ඇති වෙනවා දැන් බෙල ඍජු කිරීම නිසා ඇති කරනවා ග්‍රයිවි වක්‍රය ඊට පස්සේ මොකද වෙන්නේ මෙතන තියෙනවා උරස් වක්‍රය ඊට පස්සේ මෙතන පොන්දේ මාස 7ක් 8ක් ගිහිල්ලා හද ඍජු කරනවා එතන මෙතන නිර්මාණ වෙන කටි වක්‍රය එතන මුල් පැත්තට දීච්චට අපි කියනවා ත්‍රිකාස්තික වක්‍රය එතකොට මේ මුලින් දීච්ච පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට ඇදීච්ච වක්‍රය වෙනවනේ කටි වක්‍රය සහ ග්‍රයිවි වක්‍රය කියන දෙක ද්විතීක වක්‍රය විදිහට හඳුන්වනවා උරස් වක්‍රය සහ ත්‍රිකාස්තික වක්‍රය ප්‍රාථමික වක්‍රය විදිහට හඳුන්වනවා දැන් බලන්න කෂේරුව කාට ගන්නා ද්විතීක වක්‍රය පූර්ව දෙසට මූල තියෙන මේ පැත්තේ පූර්ව දෙසට මොකද අවතලද උත්තලද උත්තල පැත්ත තියෙන පුතේ මෙහෙම පූර්ව දෙසට උත්තලලා තියෙන්නේ ඒක ඉරක් ගන්න අවතල වේ කියලා කියන්නේ ඒක වැරදි පූර්ව දෙසට උත්තලලා තියෙන්නේ විශාල ත්‍රිකෝණාකාර ත්‍රිකාස්ත්‍රිය කෂේරුවේ ආදී අපර ප්‍රදේශයේ බර දරාගෙන හැඩගැසී ඇත. කෂේරුවේ තියෙන මූලික ලක්ෂණ තමයි ඉහළින් ඉඳන් පහළටදී කෂේරුතාවලමදී විශාලත්වය එන්න වැඩි වෙනවා. දෛවී වලට වඩා කටි වල වැඩි, කටි වලට වඩා ත්‍රිකාස්ත්‍රික වැඩි, ත්‍රිකාස්ත්‍රික අනුත්‍රිකාස්ත්‍රික විතර එන්න විශාල වෙන නිසා කෂේරුතා දේහය බර දරා ගැනීම සඳහා වැදගත් වෙන ඍජු කාය විලාසය පවත්වා ගැනීම සඳහා ආධාර වෙනවා. ඊට අමතරව ඍජු කාය විලාසයට මෙන්න මේ කෂේරුවේ වක්‍ර පැවතීමත් ප්‍රධාන වශයෙන් ද්විතීක වක්‍ර ඇතිවීමත් ඍජු කාය විලාසය සඳහා හේතු වෙන ලක්ෂණ විදිහට අපි සලකන ඔය ටික තමයි එතන සාමාන්‍යයෙන් ගන්න තියෙන්නේ. පාදයේ තීරක වක්‍ර දෙකක් අන්වාය වක්‍රයක් පිරීම පාදයේ තීරක වක්‍ර දෙකක් අන්වාය වක්‍රයක් පිරීම ඍජුරිය අවදායක වේ. පුතේ පාදයේ ගත්තාම මෙහෙම තියෙන්නේ දැකලා තියෙන මේ විදිහට කියන්නේ මලකවල වල ඔය ඇඳලා තියෙන දැකලා තියෙන්නේ මේකේ මෙන්න මේ අතර යන දේ අන්නාය වක්‍ර දෙකයි මේ අතර යන තීරක වක්‍රයක් ඒතකොට බේරන්නේ පාදයේ තීරක වක්‍ර දෙකක් නේ අන්වාය වක්‍ර දෙකක් තීරක වක්‍රයක් පවතින්නේ හිස භ්‍රමණය කිරීමට ගෝලකුව සංධිදායක වේ. හිස භ්‍රමණය කිරීමට ගෝලකුවර සංධිය. හිස භ්‍රමණය කිරීමට ගෝලකුවර සංධිය.
අසව් සංඛ්‍යාවක් කියමුද එතන. ගෝලගෝල සංඛ්‍යාවක් තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා. පුරයි සංඛ්‍යා අර්ධගෝල ගෝල සංඛ්‍යාවක්. පාදයේ උර්වාස්ති කියලා සෝනි කෝටර කියන සෙට් වෙනවා. අන්න එතන තියෙනවා. පූර්ව ගාත්‍රයේ යටිභාව සම්මිංජන පූර්ව ගාත්‍රයේ යටිභාව සම්මිංජන අභිජන ප්‍රයන වැරදි. පූර්ව ගාත්‍රයේ චලන වලට තමයි අපි දීලා තින්නේ. උත්කුබ්ජනය නිකුබ්ජනය කියලා අත මෙහෙම තියන් ඉන්න එක උත්කුබ්ජනය වෙනවා. මෙහෙම තියන් නිකුබ්ජනය වෙනවා. ඒ වගේම අත සම්මිංජනය ප්‍රසර්ජනය ඊට පස්සේ උදේ චලන හතරයි තව චලන දෙකක් වෙනවා. උත්තරේ දෙක ඊට පස්සේ 32 වෙනි ප්‍රශ්නය දම්පාට පුෂ්ප සහිත උසමෑ ශාකයක් සමග සුදු පාට පුෂ්ප සහිත මිටිමෑ ශාකයක් මුහුන් කළ විට F1 ශාක සියල්ල දම්පාට මල් දරන උච්ච ශාක විය. දැන් ප්‍රවේණ විද්‍යාව පාඩම අපි සාකච්ඡා කරලා තියෙන්නේ බුදේ. ප්‍රවේණ විද්‍යාව පාඩම සාකච්ඡා කරලා තියෙන නිසා ප්‍රවේණ විද්‍යාවෙන් එන ඕන ප්‍රශ්නයක් දැන් මගේ පුතාලට කරන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? බලන්න දම්පාට පුෂ්ප දම්පාට කියන්නේ මම ගන්න කැපිටල් B. දම්පාට පුෂ්ප සහිත උස කැපිටල් D. ශාකයක් සමග ශාකයක් දම්පාට පුෂ්ප සහිත උස මෑ ශාකයක් සමග සුදු පාට සිම්පල් B කියලා ගන්නවා. පුෂ්ප සහිත මිටි සිම්පල් T ශාකයක් මුහුන් කළ විට F1 ශාක සියල්ල දම්පාට උස කියන්නේ F1 පරම්පරාවේ අපිට ලැබෙන රූපාන්තරය මත තමයි අපි තීරණය කරන්නේ ප්‍රමුඛ ලක්ෂණය. කියන්නේ කැපිටල් P කැපිටල් D කෙනෙක් මුහුන් කරනවා. සිම්පල් P සිම්පල් D කෙනෙක් විතර සිම්පල් P සිම්පල් D යනවා. මෙතන හදනවා කැපිටල් P කැපිටල් D. දැන් මේ දැන් සෙට් වෙනකොට කැපිටල් P සිම්පල් D කැපිටල් D සිම්පල් D 100ක් නොදෙන්නේ දම් උස 100ක් දම් උස. අපි ඒකෙන් තීරණය කරනවා ප්‍රමුඛ ලක්ෂණය දම් උස කියලා. බැරි වෙලා හරි ගෝණ අපිට F1 පරම්පරාවේදී අපිට දෙන්නේ මේ සුදු මිටි කියලා ගෝණ අපිට ගන්න වෙන්නේ ඒක තමයි ප්‍රමුඛ ලක්ෂණය. F1 පරම්පරාවේදී මුහුන් කරන දෙන්න අනුව අපි තීරණය කරනවා ප්‍රමුඛ ලක්ෂණය මොකද්ද නිලින ලක්ෂණය මොකද්ද කියලා. දැන් මොකද වෙන්නේ? F1 ශාක සුදු පාට පුෂ්ප සහිත F1 ශාකය කියන්නේ කැපිටල් P සිම්පල් P කැපිටල් T සිම්පල් T කියන්නේ මුහුන් කරනවා සුදු පාට පුෂ්ප සහිත මිටි ශාකය කියන්නේ සිම්පල් P සිම්පල් T සිම්පල් T කෙනෙක් එක මුහුන් කරන කියලා කියනවා. මුහුන් කළේට පහත දැක්වෙන F2 ප්‍රජනිත ලැබුණේ. දැන් දම්පාට උස ශාකයක් සුදු පාට මිටි ශාකයක් එක මුහුන් කරන F1 පරම්පරාවේ දම් උස ලැබිලා අපි මුහුන් කරනවා දම් උස කෙනෙක් එක්ක F1 දම් උස කෙනෙක් එක්ක මෙයා මුහුන් කරන කාත් එක්කද සුදු මිටි කෙනාට තියෙන එතකොට ප්‍රවේණ දර්ශන මේක. දැන් මේ දෙක මේක ලොකු වැදගත් ප්‍රශ්නයක් පුතේ. මම ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් මම ප්‍රවේණ විද්‍යා ප්‍රශ්නයක් කියලා දුන්නා. අර අවතරණය කියන ක්‍රියාවලියත් එක්ක ස්වාධීන සංරචනය කියන ප්‍රශ්නයක් අන්නේ જાතේ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. දැන් මේක මුහුන් කරනවා. සාමාන්‍යයෙන් පුතේ මේක අපි හිතන මම මේක පැහැදිලි කරලා දෙනවා හොඳට බලා ගන්න. දැන් දම් උස කියලා කියන කෙනාට ප්‍රවේණ දර්ශන කියන උදාහරණ කොහමද? මෙයාත් එක්ක කැපිටල් B කැපිටල් D ජන්මානු කැපිටල් P සිම්පල් D ජන්මානු सिंपल P कैपिटल D जन्मानु सिंपल P सिंपल D जन्मानु මෙයා නිර්මාණය කරන සිම්පල් P සිම්පල් D ජන්මානු. දැන් මේ දෙන්න අතර ක්‍රොස් එක ගැන ගන්න උදේ කැපිටල් P සිම්පල් B කැපිටල් D සිම්පල් D. දැන් කැපිටල් P සිම්පල් B සිම්පල් D සිම්පල් D सिंपल P कैपिटल D सिंपल D सिंपल P सिंपल D सिंपल D सिंपल D. දැන් මෙතන ලැබෙන රූපාන්තරය බලන්න. අතරම ලැබෙන්නේ දම්
උස 1යි. දම් මිටි 1යි. දම් නෙවෙයි සුදු උස 1යි. සුදු මිටි 1යි. අපිට ලැබිලා තියෙන අනුපාතය වෙන්නේ මොකද? මෙන්ඩල්ගේ නියම වලට අනුකූල ගියොත් 1ට 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 1යි. 1ට 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 1යි. හැබැයි අපිට දීලා තියෙනක මම පැත්තකින් ලියා ගන්නවා. දම් උසමයි පුතේ 76යි. සුදු උස 25යි. දම් මිටි 21යි. සුදු මිටි 70යි. දැන් බලන්න පුතේ මේක කපාගෙන යනවා මං ආසන වශයෙන් 25න් 21න් කපනවා. 21න් කපද්දී කැපියාදී 1ට 1ට 3ට 3යි. ඒතර මේ මෙතන මොකද එන්නේ? දම් උස 3කුයි සුදු මිටි 3කුයි ලැබිලා තියෙන්නේ. අපිට වැඩිපුර ලැබිලා තියෙන්නේ මොනවද? දෙමාපිය දර්ශ. අපිට වැඩිපුර ලැබිලා තියෙන්නේ දෙමාපිය දර්ශ. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් බලද්දිම ඔයාලා බලන්න අපිට එන රූපාදර්ශ අනුපාතය මේ දෙමාපිය දර්ශ වැඩි වෙලා මේ දෙන්න අඩු වෙලා නම් මෙතන වෙලා තියෙන්නේ අනිවාර්යයෙන්ම ඥාන ප්‍රතිපදයක් එක්ක අවතරණයක් වෙලා තියෙන්න ඕනේ. මේවා ගණන් 40 එක්ස්පීරියන්ස් එකෙන්ම එන්න ඕනේ. අවතරණයක් එක්ක ප්‍රතිපදයක් තියෙන්න ඕනේ. දැන් මම මේක ඔයාලට හදලා පෙන්නනවා ප්‍රතිපදයක් එක්ක આવොත් කොහොමද වෙන්නේ? මේ වගේ එකක් මෙන්ඩල්ගේ නියම වලට අනුකූලව ගියොත් 1ට 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 අනුපාතයෙන් එන්න ඕනේ. හැබැයි එහෙම වෙලා නැහැනේ. 3ට 1ට 1ට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්ඩල්ගේ නියම වලින් අපගමණය වෙලා. ඒක දැන් මේක ගිහින් තියෙන්නේ මෙන්න මේම කතාන්තරයක්. ඒ කියන්නේ මෙතන තියෙනවා මම මේකට ගන්න කැපිටල් P කැපිටල් D කොස් වෙන්නේ සිම්පල් P කෙනෙක් එක්ක. මෙයා ඒතකොට ජන්මාන විදිහට යන්නේ සිම්පල් P D. මෙයා යන්නේ කැපිටල් P කැපිටල් D. දැන් මේ දෙක කොස් වෙනකොට කැපිටල් P කැපිටල් D කියන්නේ කැපිටල් P කැපිටල් D ඒ කියන්නේ 100ක් ධම්මුසයි ඉපර බලන් අපේ ධම්මුසයි මෙයා තමයි කොස් වෙන්නේ කාත් එක්කද මෙන්න මෙයාත් එක්ක සුදු මල් බ්‍රිටිෂාගාග කොස් වෙන්නේ. එතන බලන්න දැන් මෙතන F1 ගත්ත 100ක් ධම්මුසයි කියලා. දැන් මොකද වෙන්නේ? F1 කියලා මම ලියා ගන්න මෙහෙම. කැපිටල් P සිම්පල් P කැපිටල් D සිම්පල් D. කොස් කරන්නේ සිම්පල් P සිම්පල් D කෙනෙක් එක්ක. දැන් මෙයා හදනවා ජන්මාන වර්ග දෙකක්. කැපිටල් P සහ කැපිටල් D. මෙයා හදනවා සිම්පල් P සහ සිම්පල් D. මෙයා හදන එකම જાතිය සිම්පල් P සිම්පල් D විතරයි. දැන් ඒතර මොකද මේ ජන්මාන රොං වෙන්න ඕනේ. දැන් මෙයා ක්‍රොස් වෙනකොට කැපිටල් P සිම්පල් P කැපිටල් D සිම්පල් D. මෙතන සිම්පල් P සිම්පල් D කියන එකට එකයි. දම් උස සුදු මිටි එකට එකයි. දැන් එතකොට පුතේ දැන් මේ ප්‍රතිපාද්‍යයක් වුණාට හරියන්නේ නැහැ. ප්‍රතිපාද්‍යයක් වෙලා තිබ්බනම් අවතරණයක් සිදු නොවුනොත් මෙන්න මේ දෙමාපිය දර්ශනය කියන්නේ දම් උස සහ සුදු මිටි කියලා ගෙන දෙන්න එකට එක අනුපාතයෙන් ලැබිලා තියෙන්නේ. දම් උස සහ සුදු මිටි එකට එක අනුපාතයෙන් ලැබිලා තියෙන්නේ. හරිද? එතකොට දැන් එතනින් අතර වෙලා හරියන්නේ නැහැ අපි. එතනින් එහාට යන්න ඕනේ. ඒ කියන්නේ එකට එක අනුපාතනේ අපිට 3ට 1ට 3 අනුපාතය ලැබෙන නම් ඒ කියන්නේ මෙන්න මේක සිද්ධ වෙන්න ඕනේ. මම මෙහෙන් ගන්න මෙන්න මෙහෙම. ඔයාලට පේන නිසා මෙහෙම මතක ගන්නවා. දැන් මේ කොස් එක යන්න ඕනේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ ප්‍රතිපාද්‍යයක් එක්ක අවතරණයක් වෙන්න ඕනේ. කැපිටල් P සිම්පල් P කැපිටල් D සිම්පල් D. කොස් වෙන්නේ සිම්පල් P සිම්පල් D කෙනෙක් එක. මෙයාගේ ප්‍රශ්නයක් නැහැ. එයා හදන්නේ සිම්පල් P සහ සිම්පල් D ජන්මානු. මෙතන ජන්මානු හතරක් හදන්න ඕනේ. මෙයා ප්‍රතිපාද්‍යයක් සිද්ධ වුණේ නැතොත් පුතේ මේ අවතරණයක් සිදු නොවුනොත්
මෙයා හදනවා capital P ජන්මානු සහ capital P capital T ජන්මානු. ඒ වගේම simple T ජන්මානු. ඔය අවතරණයක් සිදු නොවුනොත් දැන් මොකද වෙන්නේ? සාමාන්‍ය අවතරණය කියලා කියන්නේ පුතේ වර්ණය කොටස් කැඩිලා පුවමාරු වෙන එක. දැන් මෙයාගේ මේ කොටස කැඩිලා මෙයා ගාවට මාරු වෙනවා. මේ කොටස මේ පැත්තට මාරු වෙනවා. ජන්මානු දෙක හදන්නේ මෙහෙම. capital P සහ simple T දෙන්නේ. මෙතන ඉන්නේ simple P සහ capital T. දැන් මොකද වෙන්නේ? මෙන්න ක්‍රොස් එක යනවා. capital P simple T capital T simple T. එතකොට මේ ක්‍රොස් එක යනවා. capital P simple P simple T simple T. මේ ක්‍රොස් එක යනවා. simple P capital T simple T. මේ ක්‍රොස් එක යනවා. simple P simple T simple T. අන්න පුතේ මෙයා සාමාන්‍යයෙන් ඉදී මෙයාගේ බලන්න capital P simple P capital T simple T. capital P simple T simple T simple T. simple P simple T capital T simple T. simple P simple T simple T simple T. මෙයාගේ දම් උසයි දම් මිටි සුදු උසයි සුදු මිටි. දැන් මොකද වෙන්නේ? මෙන්න මේවා තමයි අඩුවෙන් ලැබෙන්නේ. මෙන්න මේ දෙකට අපි කියමු පුතේ ප්‍රතිසංයෝජිත දර්ශ. මෙන්න මෙයයි එකතු වුණාම අපි කියන මේවට දෙමාපිය දර්ශ. දෙමාපිය දර්ශ. ඒක නිසා තමයි මෙයා තුනක් ලැබිලා මෙයා තුනක් ලැබිලා හැබැයි මේ දෙන්න එක එක එන්නේ. එතකොට අන්න අනුපාතය එන්නේ. ඔන්න ඔය විදිහට තමයි එතකොට මේක ගාන හදන්නේ. මේක ටිකක් අර සංකීර්ණ ගානක් හැබැයි හරි සරලයි. මේක අපි නිතර අහන තරක් සාමාන්‍ය ප්‍රවේණ විද්‍යාවේදී ටිකක් හිතා ගන්න බැරි එකක්. ඒකද කොහොමද මේක 76ට එකට 70 ආවම අපිට ගන්න කියන එක. ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම මේ වගේ එකක් අවතරණයක් එක්ක ප්‍රතිපාද්‍යයක් එක්ක අවතරණයක් සිද්ධ වෙන්න ඕනේ. දැන් බලන්න ඊට අවස්ථාව සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය F2 ප්‍රජනිතය පරීක්ෂාමමගේ F2 ප්‍රජනිතය ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. ප්‍රවේණ අපි පරීක්ෂාමම කියලා කියන්නේ ප්‍රවේණ දර්ශන උදාහරණ ජීවිතයේ ප්‍රවේණ දර්ශනය ගන්න සලකා බලන ලබන ලක්ෂණයට අදාළව නිලීන සමයුත්මකයක එක්ක සිදු කරනවා නම් මොහොම අපි ඒකට කියනවා පරීක්ෂාමමක් කියලා. ඒ වගේම මේව ප්‍රජනිත මේ ලක්ෂණ දෙක ප්‍රතිබද්ධව ඇත. ඒක හරි. වැරදි ප්‍රකාශ අපෙන් ආන්නේ. මෙම ලක්ෂණ මෙන්ඩල්ගෙන් ස්වාධීන සංරචන නියමයට එකඟ වේ. මෙන්ඩල්ගේ ස්වාධීන සංරචන නියමයට එකඟ වුණා නම් මම ඉස්සෙල්ලා කියලා දුන්නේ කිව්වේ එකට එකක් එන්නේ. ස්වාධීන සංරචන නියමයට අනුකූලව ගියා නම් මේ හතර දෙනා අතර එකට එක අනුපාතයෙන් එන්නේ. අපිට එහෙම ආවේ නැහනේ. ඒකට ඇත්තම විදිහට F2 සාගේ ප්‍රතිසංයෝජන ලක්ෂණ වෙන්නයි. F2 සාගේ ප්‍රතිසංයෝජන ලක්ෂණ වෙන්නනවා හරි. මෙයානේ ප්‍රතිසංයෝජන දර්ශක කියලා අපි ගත්තේ. ලක්ෂණ මික්ස් වෙච්ච එක මික්සුණයක ප්‍රතිසංයෝජන දර්ශ සුදු පාට මාන්දරණ ශාක සුදු පාට මාන්දරණ උස ශාක හටගන්නේ අවතරණය නිසා. සුදු පාට උස මේ අවතරණයේ ප්‍රතිඵලයක් විදිහට එන්නේ. සුදු උස එන්නේ අවතරණයේ ප්‍රතිඵලයක් විදිහට. එතකොට උත්තරේ උදේ 2 3 ඊළඟේ බලන්න 33 BB මොකක් කියලා දෙනවා අපිට භූමියේ ප්‍රජනිතයන් කවර අනුපාතයේ එක් ලක්ෂණ සහ ප්‍රමුඛ සමයෝගී හා අනෙක් ලක්ෂණ සහ විසමයෝගී ප්‍රවේණ දර්ශකයකින් යුක්ත වනු ඇද්ද? එක් ලක්ෂණයක් සඳහා ප්‍රමුඛ සමයෝගී අනෙක් ලක්ෂණයක් සඳහා විසමයෝගී. මේකට එන්න කලින් මම පොඩි පැහැදිලි කිරීමක් මම උදාහරණයක් ගන්නවා. දැන් අපි ප්‍රධාන වශයෙන් මතකද මෙන්ඩල්ගේ නියමත් එක්ක අපි කතා කරන පුතේ
අපි සම්භාවිතාවය කියන කොටසක් මෙන්ඩල්ගේ නියමත් එක්ක සම්භාවිතාවය කියන කොටසක්. ඒ සම්භාවිතාවය කොටස අපිට වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් සම්භාවිතාවය කියන එකේදී ප්‍රධාන ඔයාලට කරුණු හතරක් දීලා දෙනවා. ප්‍රධාන කරුණු හතරක් දීලා දෙනවා. ආකලන නීතියයි ගුණ කිරීමේ නීතියයිත් එක්ක ඒතර ලක්ෂණ මේ වෙන්නේ නීති. එතනදී මම කෙටියෙන් මම පැහැදිලි කරන්න යුක්ත බලා ගන්න. ඒකෙන් අපිට මේ ගාන හදන්න පුළුවන්. දැන් එහෙම නැත්නම් අපි මේකට යන්න වෙනවද? අපිට යන්න වෙනව නැත්නම් මේක ලොකු මේ අපිට ක්වෙස්චන් එකකට යන්න පුළුවන් නැත්නම් පන්සල් සටහනකට ගිහලා පන්සල් සටහනකට යන අවශ්‍යතාවයක් නැහැ. දැන් අපි මේ ක්‍රොස් එකේ අපි දන්නවා මෙහෙම දැන් මෙතන ගත්තාම අපි දන්නවා කැපිටල් A ප්‍රමුඛයි. සිම්පල් A නිලීනයි. නිශානි. කැපිටල් A ප්‍රමුඛයි සිම්පල් A නිලීනයි. එතකොට කැපිටල් A මෙයා ජන්මාන දුවොත් එක්ක කැපිටල් A ජන්මාන ගන්න පුළුවන්. එතන සිම්පල් A ජන්මාන ගන්න පුළුවන් ප්‍රොජෙක්ට්. අර මේ සිද්ධියම තමයි කැපිටල් T සිම්පල් T උනාම අපි කියන්නේ සාමාන්‍යයෙන් මෙන්ඩල්ගේ නියම හා සම්බන්ධව අපි ගන්න ඒකාංග දෙමුම් අවස්ථා. ඒ කියන්නේ සමයෝගී කෙනෙක් TT කෙනෙකුයි TT කෙනෙකුයි තීසා TR ඇවිල්ලා මෙන්න මේ හැදෙන අවස්ථාවට අපි කියනවා සමයෝගී දෙමුම් අවස්ථාව. ඒකාංග දෙමුම් ජීවින් දෙන එක තමයි මෙන්ඩල්ගේ නියම අපි කතා කරන්නේ. දැන් ඉතින් මෙයා කැපිටල් D ජන්මානව ගන්න පුළුවන් සිම්පල් D ජන්මානව ගන්න පුළුවන්. ඒ විදිහමයි මෙයා කැපිටල් A හදන්න පුළුවන් සිම්පල් A හදන්න පුළුවන්. එතකොට යම් කිසි කාසියක් වගේ එකක් නම් මේක එතකොට යම් කිසි සිද්ධියක් වෙන්න පුළුවන් සම්භාවිතාවය ගත්තොත් කාසියක අපි දාන උඩ නෝනද පොල්ලද කියලා අහනවා. හරිද? එම අනුන් සමානට head to නැත්නම් head the tail කියලා. එතකොට අපි කාසිය වාසිය වල බලන්නේ සිංහලට සිංහද පොල්ලද කියලා. හරිද? එහෙමත් අහනවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී එතකොට අපි සාමාන්‍යයෙන් ගන්නේ කාසියක් උඩ දැම්මොත් යමක් සිදු වෙන්න තියෙන සම්භාවිතාවල එක්ක නෝන එක්ක පොල්ල දෙකෙන් එකයි. පොල්ලයි නෝනයි දෙකම එක දරේ වැඩ නිදියක් නෑ. මේක එහෙම වෙන්නේ නෑ. හරි? එතකොට ඒ ලැබෙන වලට සම්භාවිතාවය භාගයයි. මෙයාට ලැබෙන වල සම්භාවිතාවයත් භාගයයි. දෙකෙන් එකක් ලැබෙන දේ සම්භාවිතාවය භාගයයි. හරිද මේ නිශානි? එතකොට අපි කාසියක් උඩ දැම්මාම ඒ ලැබෙන දේ සම්භාවිතාවයත් භාගයයි. සිම්පල් A ලැබෙන දේ සම්භාවිතාවයත් භාගයයි. ඕනම සම්භාවිතාවය මේකේ පළවෙනි රූල් එක විතර දීලා තියන්නේ. ඒ වගේම මේ දෙකෙන් එකක් වෙන දින සම්භාවිතාවය මේ දෙකෙන් එකක් මොනවා හරි සිදුවීමක් වෙන දින සම්භාවිතාවයේ මුළු සම්භාවිතාවය ගත්තාම අපි කියනවා භාගයේ ධන භාගයේ 1යි. එක්ක නෝන එක්ක පොල්ල දෙකෙන් එකයි. නෝනයි පොල්ලයි දෙකම එක දරේ ඉන්නේ නැහැ. එතකොට යමක් සිදු වෙන්න පුළුවන් සම්භාවිතාවය 1යි. ඔය තමයි දෙවෙනි එක. කියවල බලන්න. ඔගේ ඔයාලට කියනවා. තුන්වෙනි අවස්ථාව මම පැහැදිලි කරනවා. ඔතන මතක තියාගන්න. තුන්වෙනි අවස්ථාව ගන්නෙද්දී අපි ගන්නේ මුදේ ගුණ කිරීමේ නීතිය. ගුණ කිරීමේ නීතිය දැන් මෙන්ඩල්ගේ මම කියවා අපි කිව්වේ ඒකාංග දෙමුම් ජීවින් දෙන එකට තමයි මොම කරන්නේ. ඒ පුරුෂ කෙනෙකුයි ස්ත්‍රී කෙනෙකුයි තොරින් එකම જાතිය දෙන්නෙක් වුණොත් එම අර සමනල්ලු වෙනෝනේ. එහෙම වෙන්නේ නැහැ. ඒකට රටව හදන්නම් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේක මුහුමක් දාපුව දෙන්නේ. විසම යෝගී නැත්නම් විසම යෝගී නෙමෙයි. දෙජාතියක දෙන්න ස්ත්‍රී සහ පුරුෂ වෙන්න ඕනේ. ප්‍රවේණික මුහුමකදී අනිවාර්යයෙන්ම අපි දෙන්නෙක් ගන්න එක. ස්ත්‍රී සහ පුරුෂ. හරිද? එතකොට දැන් කැපිටල් A සිම්පල් A ගන්නවා. එයා කැපිටල් A සම්භාවිත කැපිටල් A තරම සිම්පල් A ජන්මානව හදන්න පුළුවන්. මේ දෙකෙන් එකක් හදන්න පුළුවන්. මෙයාටත් එහෙමයි. කැපිටල් A තරන්න පුළුවන් සිම්පල් A තරන්න පුළුවන්. ඔතනදී අපිට පැහැදිලි කරන්න බුදේ
අපිට සාමාන්‍යයෙන් නිලීන සමයුග්මකයක ලැබෙන දින සම්භාවිතාවය කොච්චරද? නිලීන සමයුග්මකයක ලැබෙන දින සම්භාවිතාවය මෙයත් භාගයයි නම් මෙයත් භාගයයි නම් මෙයාගේ භාගයයි. ඒ කියන්නේ මෙයයි සෙට් වුණොත් සිම්පල් A ලැබෙනවා. ඒ කියන්නේ මෙයා සිම්පල් A කෙනෙක් ලැබීමේ මුළු සම්භාවිතාවය වෙන්නේ භාගයේ ගුණ කිරීම භාගය කියන්නේ 1 4 එකයි. ඒ වගේම තමයි ප්‍රමුඛ සමයුග්මක කෙනෙකුත් කැපිටල් A කියලා කෙනෙක් ගත්තොත් මෙයත් භාගයයි. එතකොට A ලැබෙන දේ සමයෝගී ප්‍රමුඛ කෙනෙක් ලැබෙන දේ සම්භාවිතාවය 4න් 1යි. ඔන්න ඕකට අපි කියනවා ගුණ කිරීමේ නීතිය. ඊට පස්සේ අපි කතා කරනවා ආකලන නීතිය. ආකලන නීතියට අපි පැහැදිලි කරන්නේ විෂම යුග්මක ලැබීමේ සම්භාවිතාවය. කැපිටල් A සිම්පල් A දරන ස්ත්‍රී කෙනෙකුයි කැපිටල් A සිම්පල් A දරන පුරුෂ කෙනෙකුයි විවාහ වෙනවා. දැන් මේ දෙන්න අර පෙර පරිදිමයි. කැපිටල් A ජන්මානව ගන්නත් පුළුවන් සිම්පල් A ජන්මානව ගන්නත් පුළුවන්. මෙයන්ට කැපිටල් A සහ සිම්පල් A ජන්මානව ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක හදන්න පුළුවන් සම්භාවිතාවය භාගයයි. දෙකෙන් එක මේක අපි මුලින්ම කතා කරා පළවෙනි රුල් එකකින්ම. ඒකත් එක්ක බලන්න සචිනේ භාගයේ තියෙන එතකොට දැන් එතකොට විෂම යුග්මකේ හදන්න පුළුවන් සම්භාවිතාවය. ඒ කියන්නේ මේ කාන්තාවගේ පාර්ශවයෙන් ප්‍රමුඛ සමයෝගී කෙනා දෙන්නවා ජන්මානුට. හැබැයි ස්ත්‍රී පාර්ශවයෙන් එන්නේ මොකද්ද? පුරුෂ පාර්ශවයෙන් එන්නේ සිම්පල් A. දැන් විෂම යෝගී. ඒ කියන්නේ මෙයා භාගයයි මෙයා භාගයයි කියන්නේ 4න් 1යි. ඒ වගේම ස්ත්‍රී පාර්ශවයෙන් සිම්පල් A ඇවිල්ලා පුරුෂ පාර්ශවයෙන් එන්න පුළුවන් කැපිටල් A. එතකොට ඒත් භාගයයි ඒ කියන්නේ ඒත් 4න් 1යි. එතකොට ආකලන නීතිය කියන්නේ මේ දෙක එකතු වෙනවා. ඒ කියන්නේ 4න් 2යි කියන්නේ 2න් 1යි. ඒ කියන්නේ යම් කිසි විෂම යුග්මකයක් ලැබෙන දේ සම්භාවිතාවය 2න් 1යි. විෂම යුග්මකයක් ලැබෙන දේ සම්භාවිතාවය 2න් 1යි. මේක මෙන්ඩල්ගේ නියම වලට අදාළයි. ඔයාලා බලන්න මේක 2න් 1යි. මේක ආකලන නීතිය. මේක තමයි 4 වෙනි එකදී අපිට පැහැදිලි කරන්නේ. එතන දීලා දෙන කාරණාවලින් වෙනි විද්‍යාවය. බලන්නට මෙන්න මෙහෙම එකක්. මේක සාමාන්‍ය මෙහෙම ගණනය කළා අත්තර ප්‍රගීන් සම්භාවිතාවේදී මේක තමයි සාමාන්‍ය සංසිද්ධිය. අපි දන්නවා විෂම යුග්මක නැත්නම් අපි කියනවා දෙමුම් මේ ගන්නවා ඒක ගුණ දෙමුම් ජීවියෙක්. තව එක ගුණ දෙමුම් ජීවියෙක් කොම් කරනවා. මෙයා කැපිටල් D ජන්මානු සිම්පල් D ජන්මානු. මෙන්ඩල්ගේ පළවෙනි නියමයෙන් පැහැදිලි කරන්නේ මේක. කැපිටල් D සිම්පල් D කැපිටල් D සිම්පල් D සිම්පල් D මේක තමයි කියන්නේ මෙතන ඔක්කොම කීයක් හදනවද? 4 දෙනා. 4 දෙනාගෙන් මේ කැපිටල් D කට්ටියනේ කීයද? 4න් 1යි. මේ කට්ටියනේ කීයද? 4න් 1යි. එහෙනම් විෂම යුග්මක ඉන්නේ කොච්චරද? 4න් 2යි කියලා කියන්නේ 2න් 1යි. සම්භාවිතාවයෙන් හදපු එකයි මේකයි වැරදිද? මෙන්ඩල්ගේ නියමයම තමයි අපි මේ සම්භාවිතාවයෙන් ඉදිරිපත් කරන්නේ. යම් සිදුවීමක් සිදු වෙන්න පුළුවන් සම්භාවිතාවය විෂම යුග්මකයක හදන්න පුළුවන් සම්භාවිතාවය භාගයයි. නිලීන සමයුග්මකයක ලැබෙන සම්භාවිතාවය 4න් 1යි. සමයෝගී ප්‍රමුඛයෙක් ලැබෙන සම්භාවිතාවය 2න් 1යි. එයා 4න් 1යි. දැන් මම යනවා උත්තරේට. දැන් මට උත්තරේ ගන්න තියෙන්නේ මේකෙන් ගන්න එක ලේසි. දැන් මම මෙතන පුතේ මේ වගේ chart එකකදී මේව කඩා ගන්න ඕනේ. ඒ දෙන්නෙක් බොම් කරනවා. ප්‍රගීන් හරියටම කඩා ගන්න බැරුණොත් එහෙම වැඩේ අවුල් වෙනවා. ඉතින් මෙයයි සෙට් කරලා ගන්න ඕනේ අපි. වැරදි එකක් කඩන්න ගියොත් එහෙම වැඩේ අවුල්. මෙයා හදනවා දැන් මේක මේ ක්‍රොස් එක මම දන්න මේ ක්‍රොස් එකේ ආයි මම ආයි ලියන්නේ නැහැ. මේ ක්‍රොස් එක උනාම ඒ කොච්චරක් හැදෙනවද? 4 දෙනාගෙන් එකෙනයි. ඒ 2න් 1යි. ඒ 4න් 1යි. ඒකම මම ලියා ගන්න මේ පැත්තේ. ඒ කියන්නේ B
B කොස්තුනා මේ ඕනවා ලියලා බලන්න පැත්තක capital B ලැබෙනවා හතරෙන් එකක් capital B simple B දෙකෙන් එකයි simple B හතරෙන් එකයි දැන් අපිට කියනවා මොකද්ද කියන්නේ දැන් මේ මොහොම සම්බන්ධව අපිට කියනවා මොහොමක ප්‍රජනිතයේ කවර අනුපාතයක් එක් ලක්ෂණයක් සඳහා ප්‍රමුඛ සමයෝගී අපි යනවා මේවට කියලා මොහොමක කවර අනුපාතයක් එක් ලක්ෂණයක් සඳහා ප්‍රමුඛ සමයෝගී හා අනෙක් ලක්ෂණයක් සඳහා විසමයෝගී මේ වගේ කියලා හිතනකො අනෙක් ලක්ෂණයක් සඳහා විසමයෝගී ප්‍රවේණී දර්ශකයන්ගෙන් යුක්ත වනු ඇද්ද එතකොට කියනවා මොහොමක එක් ලක්ෂණයක් සඳහා දැන් බලන්න අපිට එකක් ප්‍රමුඛ වෙලා අනෙක් කෙනා විසමයෝගී වෙන්න පුළුවන් ආනවා ප්‍රවේණ දර්ශකයන් ප්‍රමුඛ සමයෝගී අනෙක් ලක්ෂණය සහ විසමයෝගී ප්‍රවේණ දර්ශකයන්ගෙන් යුක්ත වනු ඇද්ද දැන් බලන්න ඔයාලා දන්නවා ඒ කොච්චරද පුතේ හටව හතරෙන් එකයි BB capital B දෙකෙන් එකයි ඒ කියන්නේ BB කෙනෙක් ඉන්න පුළුවන් සම්භාජ්‍ය හතර දෙක 8යි 8න් එකයි හරිද හොඳට බලා ගන්න ඊගාවට කියන්නේ අපිට එක් ලක්ෂණයක් සඳහා සමයෝගී ප්‍රමුඛයි අනිත් වෙනා විසමයෝගී දැන් මේක මෙහෙම වෙන්න බෑද මෙයා A වෙලා මෙයා BB වෙනවා එතකොට මොකද වෙන්නේ මෙයා දෙකෙන් එකයි මෙයා හතරෙන් එකයි එතකොට එනවා හතර දෙක 8යි 8න් එකයි ඒ කියන්නේ මුළු සම්භාවිතාවය කියන්නේ මේකේ සම්භාවිතාවය මේකේ දෙකේ එකතුව ඒ කියන්නේ 8න් 1 ධන 8න් 1 ඒ කියන්නේ 8න් 2යි ඒ කියන්නේ 4න් 1යි උත්තරේ බලන්න ලස්සන 4න් 1යි එකක් ප්‍රමුඛ සමයෝගී ප්‍රමුඛ වෙලා විසමයෝගී වෙන්න පුළුවන් සම්භාවිතාවයෙන් තියෙන මෙච්චරයි 4න් 1 එතකොට අරකට එකකට ගන්න හරියන්නේ නැහැ ඒකම අනිත් පැත්තට තියෙන්න පුළුවන් දෙකේ එකතුව ලියා ගන්න ඕනනම් 8න් 1යි 8න් 1යි එකතු කරාම 8න් 2යි 8න් 2යි කියන 4න් 1යි බලන්න ඔයාලා හිතන්නේ නැති සමානට පැති හතරෙන් එකයි ඉන්නේ උත්තරේ 1 34 DNA තාක්ෂණයේදී භාවිතා වන එන්සයිම හා ඒ කාර්ය අතර නිවැරදි සම්බන්ධතාවය දක්වන්නේ DNA තාක්ෂණයේදී භාවිතා වන එන්සයිම හා ඒ කාර්ය අතර නිවැරදි සම්බන්ධතාවය DNA තාක්ෂණයේදී අපි DNA ප්‍රතිවර්ධයේදී නම් පාවිච්චි කරනවා එන්සයිම් වර්ග කිහිපයක් DNA polymerase පාවිච්චි DNA ප්‍රතිවර්ධයේදී වැදගත් වෙන්නේ මේ මම කියන්නේ DNA polymerase DNA helicase DNA ligase topoisomerase සහ exonuclease කියන එන්සයිම් වර්ග පහක් පාවිච්චි කරනවා ප්‍රතිවර්ධයේදී නම් DNA තාක්ෂණයේදී නම් DNA යනවා මෙහෙ යනවා මේකෙන් කොටසක් කපා ගන්න ඕනේ එතකොට endonuclease එක ඕනේ endonuclease මේක ගිහලා අලවන්න ඕනේ මේ චක්‍රීය DNA අණුවක මේ කපලා අයින් කරලා මෙතන අලව ගන්න ඕනේ එතන ඕනේ DNA ligase පිටපත් හදා ගන්න ඕන නම් PCR වලදී polymerase උත් ඕනේ බලමු ligase ඕනේ කොටස් දෙකකින් එකකට සම්බන්ධ කිරීම ligase වලින් කරන අලවන එක අලවන කියලා කියන්නේ එතනදී මේ දෙක අතර තියෙන මොකද ෆොස්ෆොරයිස්ට් බන්ධනය නිර්මාණය කරනවා ගම් ගාලා නිකන් කෙල ගාලා වලන වගේ නෙමෙයි කරන්නේ පුකින් හරිද එතකොට DNA polymerase nestic ආම්ල වල ෆොස්ෆොරයිස්ට් බිඳෙන්නේ නැහැ DNA polymerase බිඳෙන්නේ නැහැ DNA polymerase නෙමෙයි endonuclease එකෙන් බෙදන්නේ endonuclease සීමාකාරී එන්සයිම් විතර DNA කැපීම හරි A හා C උත්තරේ එක ඥානයේ වශයෙන් පිළිසකර කරන
කළ වල්නාශක ප්‍රතිරෝධී භෝගයක් නොවන්නේ මේකත් අපි ඉගෙන ගන්නේ ඥානමය වශයෙන් 10 වෙනි පාඩමේ දකෝයක් තියෙනවා. ඒ වගේම 7 වෙනි පාඩමේ තියෙන ඥාන තාක්ෂණය. ඥාන වශයෙන් පිළිසකර කළ වල්නාශක ප්‍රතිරෝධී භෝග නොවන්නේ කැනෝලා සහ සෝයා බෝංචි ප්‍රතිරෝධී එකක් වෙනවා. කජු තිරිඟු 6n තිරිඟුයි මදන්නේ 8n ස්ට්‍රොබෙරි 6n තිරිඟු 3n කෙසෙල් ඒ වගේවා බඩිරිඟු හේතු වෙනවා. පැපෝල් සහ බී සෝයා බෝංචි හේතු වෙනවා. පැපෝල් සහ බී උත්තරේ 4 පැපෝල් සහ බී. පාද ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය ආනවා. නිවැරදි ප්‍රකාශය सामान्य व्योम संबंध वहाने व्योमයක් සම්බන්ධ කරා මම මේවා මිට කලිනුත් පැහැදිලි කරලා දෙනවා. මට පෘථිවිය නැත්නම් පුරා පැතිරිච්ච විශාල භූමිප්‍රදේශයක් තුල වෙන් වෙච්ච දේශගුණික සහ භූගෝලීය වශයෙන් වෙනස් වෙන ප්‍රදේශ වලට අපි කියනවා व्योमයක් කියලා. ඒ व्योම වෙන්ගෙන අණුපිළිවෙලක් තියෙනවා. මේක මම නිතර ඔයාලට පැහැදිලි කරලාදී උඩින්ම අපිට වරා ගන්න පුළුවන්. මොකද එක අවුරුද්දක විභාගයට ඇවුවා කියලා කිව්වා. එක අවුරුද්දක විභාගයට ඇවුවා කිව්වා. මේකේ සමකේ ඉඳන් ඇදගෙන යන පුද්ගලයෙකුට අවු වෙන බියවන පිළිවෙල. ඒතර යට තියෙන්නේ නිවර්තන. ඊගාවට යන්නේ සෞම්‍ය. ඊගාවට තයිගා නැත්නම් කේතු දර ඊගාවට තුන්රා උඩින්ම යන්නේ. ඒ ටික මම පුතාලා දන්නවා. නිවර්තන කලාපයේ ප්‍රධාන බියෝම 3යි. නිවර්තන කලාපයේ ප්‍රධාන බියෝම 3යි. සෞම්‍ය කලාපයේ බියෝම 4යි වෙන් වෙන්නේ. එතන සාමාන්‍යයෙන් සෞම්‍ය සහ නිවර්තන කලාප දෙකේම සෞම්‍ය කලාපීය කාන්තාර තියෙනවා. කාන්තාර බියෝමය. නිවර්තන කලාපීය කාන්තාර තියෙනවා. මේ දෙකම එකට එකතු කළා තනි බියෝමයක් විතර ඔයාලා දීලා දෙන්නේ. ඒතර බියෝම 8යි දීලා දෙන්නේ. ඒතර නිවර්තන අයිති වෙනවා සවානා දත් තුන භූමි. නිවර්තන කාපේ තුන භූමි. නිවර්තන වනාන්තර අයිති වෙනවා. ඊට පස්සේ ඔය තුන තමයි නිවර්තන වනාන්තරයි සවානායි නිවර්තන කලාපයේ කාන්තාරයි නිවර්තන වලටයි දෙන්නේ. සෞම්‍ය කලාපයටයි දෙනවා චපලාල්. නැත්නම් අපි කියනවා දුඩ පත්‍රී ආරම්භ චපරාල්. ඊට පස්සේ තුන භූමියයි දෙනවා. සෞම්‍ය කලාපයේ තුන භූමිය දෙනවා. සෞම්‍ය කලාපීය පලාල් පත්‍ර වනාන්තර දෙනවා. සෞම්‍ය කලාපීය පලාල් පත්‍ර වනාන්තර ඔන්න බියෝම ටිකේ දුර වෙනස් වෙනවා. व्योम अणुपिළිවෙල විදිහට දැන් බලන්න පාත ප්‍රකාශය නිවැරදි ප්‍රකාශය කෙටිම ආහාර තුන්දා ව්‍යෝමයට ඒක හරිනේ කි ඉතින් සාමාන්‍ය මේවා එක වාර්ෂික ශාක තියෙන එක වාර්ෂික සහ ද්වි වාර්ෂික ශාක ඍතුමය ප්‍රදේශයක් විදිහට සලකන්නේ. එතකොට මේකේ විතර මහ විශාල ගස් නැහැ. මේ ඉක්මනට මොදෙනේ වෙනස් වෙනවා. ප්‍රධාන වශයෙන් කෙටි ආහාරම තියෙන්නේ බයිසන් ගවයා එහෙම ඉන්නේ මේකද ඔයද කස්තුරි මුවා කෙටි ආහාරම තියෙන්නේ. කේතුතර වනාන්තර ගිනි ගැනීම වලින් අන්තව එම ශාකවල බීජ පරවණය සිදු වේ. වැරදි. කේතුතර වනාන්තර වල නෙවෙයි බීජ පරවණය වෙන්නේ චපරාල් දෘঢ়වාත්‍ය ආරම්භ. කාන්තාර වල සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය 500 700 මොන වේ. 50 700යි. මේ 300 අඩු. ලිමිටර් 300 වඩා අඩු. චපරාල් බියෝමය ලෝක විශාලම බියෝමය. අයිගා විශාල බියෝමය. සෞම්‍ය කලාපයේ තුන භූමි වල ජෛව විවිධත්වය ඉතාලි. සෞම්‍ය කලාපයේ තුන භූමි වල ජෛව විවිධත්වය ඉතා අඩුයි. තනින් තන විසඳු ගස් තියෙන්නේ මානම් තියෙන්නේ. උත්තරේ 1 පරිසරයේ සංවිධාන මට්ටම් වලට අයත් නොවන්නේ මින් කුමක්ද? පාරිසරික සංවිධාන මට්ටම් වලට අයත් නොවන්නේ මින් කුමක්ද? ඔයාලා දන්න පුතේ පාරිසරික සංවිධාන මට්ටම් පිටද අපි පටන් ගන්නෙ අණු වලින්
අණු එකතු වෙලා ඉන්ද්‍රිය අණු වලින් ඉන්ද්‍රිය නිර්මාණය වෙනවා. ඉන්ද්‍රිය වලින් සෛල නිර්මාණය වෙනවා. සෛල වලින් පටක නිර්මාණය වෙනවා. පටක වලින් इंद्रिय निर्माण अदर इंद्रिय का अनु इंद्रिय का सैल पटक इंद्रिय इंद्रिय पद्धति जीव्या जीविंग एकदला गहन प्रजाव परिसर पद्धति जैव गोल तर जीविंग मूलिक युवे सैल सलगम अभी जीविंग मूलिक सैल सलगद्यम अभी देह गत्ता देह मूलिक विविध सलगන්නේ සෛලය එයාගේ පාරිසරික සංවිධාන මට්ටම් වල මූලික ඒකකය වෙන්නේ ඒකයික ජීවියා. ඒතර ඒකයික ජීවියා කියන්නේ යම් විශේෂකටයි තනි ජීවියෙක් විතර සලකන්නේ. ඒතර අපි විශේෂයක් කියලා කියන්නේ ජෛව විද්‍යාත්මක අර්ථ දැක්වීමක් යනවා විශේෂ සම්බන්ධව. ඒතර අන්තරාභිජනනය කියන ක්‍රියාවලිය මගින් සර්වජනිතයෙන් නිර්මාණය කරනවා නම් අපි ඒගොල්ලෝ කියනවා විශේෂයක් විදිහට. ඒක ජෛව විද්‍යාත්මක අර්ථ දැක්වීම. ඊට අමතරව රූප විද්‍යාත්මක අර්ථ දැක්වීමක් යනවා. परिसर विद्यात्मक अर्थ දැක්වීමක් යනවා. ප්‍රවේණ විද්‍යාත්මක අර්ථ දැක්වීමක් යනවා. ඒක බලා ගන්න. අපි සාමාන්‍ය පරිසර විද්‍යාත්මක අර්ථ දැක්වීම ඔකෙන් එකක් අපෙන් අහන්න පුළුවන්. තුන්වෙනි පාඩමේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන අපි යම් පරිසර සංවිධාන මට්ටම වලට අයත් නොවන්නේ විශේෂ කියලා කියන එක පාරිසරික සංවිධාන මට්ටම වලට අයත් වෙන්නේ නැහැ. පාසදාන ප්‍රකාශයෙන් සුද්ධ ජීවීන් සම්බන්ධව සත්‍ය ප්‍රකාශ වන්නේ කුමක්ද? साहसिना सैकस्म बैक्टीरिया साइलक तल දෙකක් ඔස්සේ විභාජනයෙන් ප්‍රතිඵල වෙන සෛල 8ක් බෙදී සෑදේ. සාහසිනා එක කියලා කියන්නේ පෙට්ටියක් ඇටේ කියලා කියන එක. බැක්ටීරියා වර්ගීකරණය අපි ගත්තාම බැක්ටීරියා වර්ගීකරණය ගත්තාම බුද්ධ බැක්ටීරියා අපි බෙදනවනේ මෙහෙම වර්ග 4කට. ගෝලාකාර නැත්නම් කොකුස් ආකාර बैसिलस නැත්නම් දණ්ඩාකාර කමා නැත්නම් විබ්‍රියෝකාර ඊගොඩ ස්පිරිලුම් ආකාර සර්පිලාකාර මේක විබ්‍රියෝ කොලරා ගන්න පුළුවන් මේක ස්පිරිලුනා වගේ කට්ටිය ගන්න පුළුවන් උදාහරණ ඒවට වැඩි උදාහරණ නැහැ හැබැයි මේක අපි ගත්තාම කොකස් ආකාර බෙදනවා මොනොකොකුස කියලා බෙදනවා ඩිප්ලොකොකුස කියලා බෙදනවා ටෙට්‍රාකොකුස කියලා බෙදනවා स्ट्रेप्टोकोकस කියලා බෙදනවා පිළිවෙලට යන එක. ඒ වගේම අක්‍රමවත් ආකාරයට දෙන එක ස්ටැෆිලෝකොකස් කියලා ගන්නවා. ඊට පස්සේ පෙට්ටියක් ආකාරයට බෙදනවා සාසිනා කියලා ගන්නවා. සාසිනා ආකාරයට වර්ග කීපයක් කරනවද? මොනොකොකස්, ඩිප්ලොකොකස්, ටෙට්‍රාකොකස්, ස්ට්‍රෙප්ටෝකොකස්, ස්ටැෆිලෝකොකස් स्टैफिलोकोकस स्ट्रेप्टोकोकस सासिना स्ट्रेप्टो කියන්නේ පෙළට යන එක ස්ටැෆිලෝ කියන්නේ ස්ටැෆිලෝ අක්‍රමවත් බැසිලස් එක ගත්තාම මොනෝ බැසිලස් එකේ ඉන්නවා ඩිප්ලෝ බැසිලස් එකේ ඉන්නවා පිළිවෙලට යනවා ස්ට්‍රෙප්ටෝ බැසිලස් මොන වර්ග ටික දැන් සාසිනා සැකස්ම බැක්ටීරියා සෛලයක් සාත්‍ය ප්‍රකාශයෙන් සාසිනා සැකස්ම बैक्टीरिया सैल तल දෙකක් ඔස්සේ විභාජනයෙන් ප්‍රතිඵලයක් වෙන සෛල 8ක් බැඳී සෑදේ. 8ක් නේ පෙට්ටියක් නේද? පෙට්ටිය 4යි කියන්නේ 4කට 16ක් නේ. සෛල 16ක්. මේ පැත්තෙන් 4යි මේ පැත්තෙන් 4යි 4 සෛල බැක්ටීරියාන් සාධන ගණාවාස සූත්‍රිකාකාර ගෝලාකාර ගණාකාර වියක සෛන බැක්ටීරියාවන් සාධන ඝනාවාස සූත්‍රිකාකාර ගෝලාකාරව ඝනාවාස වියක ඝනාවාස නැහැ සූත්‍රිකාකාර හරි සෛන බැක්ටීරියාවන් හදනේවා රේඛීය ආකාරය හදන්නේ ඝනාවාසය කියලා කියන්නේ එතනදී අර කොලොනි එකක් නැත්නම් එකට එකතු වෙච්ච කොකුරු විදිහට එන්නේ නැහැ මොලිකියුල් අංකුරණය හෝ ද්විකාණ්ඩනය වගේ ප්‍රජනනය කරයි මොලිකියුල් තාවන් වලදී අයිති වෙන්නේ කවුද? මොලිකියුල් තාවන්ට අයිති වෙන්නේ අංකුරණය කියලා කියන පෙන්වන්නේ අපි ප්‍රධාන වශයෙන් මොලිකියුල් තාවන් ඉදලා අපි ගන්නවා
මයික්‍රොප්ලාස්මා සහ ෆයිටෝප්ලාස්මාවන් මොලිකියුටාවන් ඒක හරි වෛරෝයිඩ් වල ප්‍රෝටීන කොපුවකින් වෛරෝයිඩ් කියන්නේ ආසාදිත ප්‍රෝටීනමය අංශු වෛරෝයිඩයක් කියන්නේ ආසාදිත ප්‍රෝටීනමය අංශු මේ ප්‍රියෝන කියලා කියන්නේ ආසාදිත ප්‍රෝටීනමය අංශු වෛරෝයිඩ් කියලා කියන්නේ ප්‍රෝටීන කොපුවකින් වටලා නැහැ DNA ප්‍රවේණික ද්‍රව්‍ය අඩංගු සංයෝගයක් ප්‍රියෝන නියුක්ලික් අම්ල ප්‍රියෝන වල නියුක්ලික් අම්ල නැහැ වෛරෝයිඩ් වලට නියුක්ලික් අම්ල තියෙනවා RNA කොටසක් අඩංගු වෙන ප්‍රෝටීන කොපුවක් නැහැ ඒගොල්ලන්ට thioබැසිලස් පිළිබඳව වැරදි වන්නේ thioබැසිලස් thioxidans කියලා කියන්නේ මෙයා සාමාන්‍යයෙන් රසායනික ස්වයංපෝෂී ආකාරයක් thioබැසිලස් thioxidans සහ peroxidans මෙයා ජෛව ශීරණයක නැත්නම් බාල වර්ගයේ ලෝපස් වලින් ලෝහ නිස්සාරණය වගේ ක්‍රියාවලිය සඳහා තමයි පාවිච්චි කරන්නේ රසායනික විෂමපෝෂී බැක්ටීරියාවන් පෝෂණය අනුගත්තා බුදේ වර්ග හතරක් තියෙන ප්‍රධාන වශයෙන් ස්වයංපෝෂී ආකාරයේ ඉන්නවා විෂමපෝෂී ආකාරයේ ස්වයංපෝෂී ප්‍රභාව ස්වයංපෝෂී සහ රසායනික ස්වයංපෝෂී විෂමපෝෂී ආකාර ප්‍රභාව විෂමපෝෂී සහ රසායනික විෂමපෝෂී ප්‍රභාව ස්වයංපෝෂී ආකාර කියන්නේ සූර්යාලෝකය අරගෙන ප්‍රභාව සංශ්ලේෂණය කරන බැක්ටීරියාවට අපි කියනවා හරිත බැක්ටීරියා හරිත බැක්ටීරියා විදිහට අපි ගන්නවා ගම් සල්ප බැක්ටීරියා සහ හරිත සල්ප බැක්ටීරියා ප්‍රභාව විෂමපෝෂීන්ටයි කියනවා දම් නොවන සල්ප බැක්ටීරියා සහ රස හරිත නොවන සල්ප බැක්ටීරියා ප්‍රභාව ස්වයංපෝෂීන නයිට්‍රෝසොමනාස් නයිට්‍රෝලැක්ටස් වගේ කට්ටිය thioබැසිලස් ආකාරات හරි අනික කට්ටිය බොහෝ බැක්ටීරියාවන් විෂමපෝෂී ආකාරයේ ඉන්නේ බහුතරයක් ඉන්නේ විෂමපෝෂී ආකාරය කියන්නේ එතන මතක තියාගන්න අකාබනික රසායනික සංයෝග වල ශක්තිය පාවිච්චි කරගෙන තමයි ඒගොල්ලෝ ආහාර නිෂ්පාදනය කරන්නට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය කරන්නේ රසායනික විෂමපෝෂීන් හා සම්බන්ධව රසායනික ස්වයංපෝෂීන් බැක්ටීරියාවකි රසායනික ස්වයංපෝෂී බැක්ටීරියාවකි thioබැසිලස් thioxidans පිළිබඳව රසායනික ස්වයංපෝෂී බැක්ටීරියාව thioබැසිලස් thioxidans පිළිබඳව නිවැරදි වන්නේ රසායනික ස්වයංපෝෂී බැක්ටීරියාවකි තාප ස්ථායී ද්‍රවරෝපණ මාධ්‍යයක් ජීවාණුවරණය සඳහා වඩාත්ම සුදුසු ක්‍රමය වන්නේ ජීවාණුවරණය කියලා කිව්වම පුතේ අපි ජීවාණුවරණ ක්‍රම කීපයක් ඉගෙන ගන්නවා මේක මුලින්ම අපි කතා කරන්නේ ශානි මතක නම් ජීවාණුවරණය කියලා කියන්නේ සුද්ධ ජීවීන්ගේ ජීවාණුවරණයයි අපි කොටස් දෙකකට බෙදනවා ජීවාණුවරණය කියන ක්‍රියාවලියේදී සුද්ධ ජීවීන්ගේ බීජාණුත් එක්ක විනාශ කරනවා සුද්ධ ජීවීන්ගේ බීජාණු සහ සෛල දෙකම විනාශ කරනවා ජීවාණුවරණය කියන ක්‍රියාවලියේදී හැබැයි පැස්ටරීකරණයේදී කියන ක්‍රියාවලියේදී සෛල විතරයි විනාශ වෙන්නේ බීජාණු සෛල දෙකම ජීවාණුවරණය කියන ක්‍රියාවලිය පාවිච්චි කරනවා අපි ජීවාණුවරණයේ මූලධර්ම පරිරක්ෂණයේ මූලධර්ම කතා කරේ ජීවාණුවරණයේ මූලධර්ම කියලා අපෙන් අහුවොත් අපිට කියන්න වෙනවා එතකොට ප්‍රධාන ක්‍රම කීපයක් අපි කියනවා එකක් තමයි ජීවාණුවරණය කියන ක්‍රියාවලියේදී වියලි තාපයේදීම වියලි තාපන ක්‍රමය තෙත් තාපන ක්‍රමය වියලි තාපන ක්‍රමය තෙත් තාපන ක්‍රමය එතකොට විකිරණ යෙදීම රසායනික ද්‍රව්‍ය යෙදීම අපෙන් අහන්න පුළුවන් රචනා ප්‍රශ්නයක නැත්නම් ජීවාණුවරණය හා සම්බන්ධ මූලධර්ම මතක ලියන්න කියලා රසායනික ද්‍රව්‍ය යෙදීම විකිරණ යෙදීම ඊට පස්සේ තව එකක් පාවිච්චි කරනවා ඇයි පටල පෙරහන වියලිතාපන ක්‍රමයේ අවස්ථා තුනක් කියනවා වියලිතාපන ක්‍රමයේ දෙකක් විවෘත දැල්ලට අල්ලනවා රත් වෙන තුරු ඊගාවට භස්මීකරණය ඊළඟ එක උෂ්ණ වායු උඳුරක සිදු කරන එක. ඒතර වියලිතාපයේදීම මතක ඇති උෂ්ණ වායු උඳුරක් නැත්නම් වියලිතාපන උඳුරක් පාවිච්චි කරද්දී 160 උෂ්ණත්වයේ
පැය දෙකක් තියෙනවා ඔය පෙට්‍රි ඩීසි විදුරු උපකරණ ජීවාණු වර්ණය කරන එකේදී 160 උෂ්ණත්වයේ පැය එකක් හෝ දෙකක් 170 වගේ වන්දකයක් තියෙනවා 160 වගේ 60 උෂ්ණත්වයේ පැය එකක් දෙකක් එතකොට बाष्पीकरण के रोहल द्रव्य अल्लु वेनकम पुच्छल दानम रोहल द्रव्य विवृत जलबालन आक्रमण कटुसा आक्रमण बुडु रक्त ताप्तवन दुर्वक्त करना आक्रमण कटुसा आक्रमण बुडु वरने किने क्रियावली करन्ने ඊට පස්සේ තෙත්තාපන ක්‍රමේදී 121 උෂ්ණත්වය යටතේ සෙල්සියස් 121 උෂ්ණත්වය යටතේ අපි මෙතනදී පාචන පීඩන තාපන වුණා पीड़ तापकයක් තුල 121 උෂ්ණත්වයට වර්ග අඟලකට ආත්තල් 15ක පීඩනය නැත 1යි ATM නැත වායුගෝල එකක පීඩනයක් යටතේ වර්ග අඟලකට රාත්තල් 15ක එකක 1යි ATM පීඩනයක් යටතේ මිනිත්තු 15ක් තියෙනවා ඒ තමයි මේකේ පාවිච්චි කරන මූල ධර්මය විකිරණයේදී මේ UV කිරණ X කිරණ පාවිච්චි කරන්න පුළුවන් ශල්‍යාකාර ජීවාණු වර්ණයේදී रासायनिक द्रव्य में एथिलीन ऑक्साइड वगैरह आर वर्ग जीवाणु वर्णन करने पास करना पटल पेराने दी ताप मिन में क्या करते हैं ताप अस्थाई द्रवरोपण माध्य तेत्तापन का में तेत्तापन के बाद क्या ताप स्थायी द्रवरोपण माध्य तेत्तापन के लिए ताप अस्थायी द्रवरोपण माध्य 10 माइक्रोमीटर सिद्धरूतीना पटल पेरानක් පාවිච්චි කරගෙන මොකද ගන්නේ පෙරනවා 0.2 ඉඳන් 0.4 දක්වා හතරේ 0.5 දීලා දෙන්නේ 0.2 ඉඳන් 0.5 දක්වා තියෙන සිදුරු සහිත සුදු ජීවීන්ගෙන් තොර අපූති පටල පෙරානක් මගින් පෙරනවා එතකොට දැන් බලන්න තාප ස්ථායි ද්‍රව රෝපණ මාධ්‍ය ජීවාණු වර්ණ සඳහා වඩාත්ම සුදුසු මෙන්න මේක ताप स्थायी करने तेत्तापन क्रमය पीडन දුන්නා වගේ तेत्ताපය දා ජීවාණු වර්ණය කිරීම අපි කියන්නේ ඔය මේවා ඔය හුමාන මේකක් තියෙනවා මොනවද අපි සාමාන්‍යයෙන් අරගන්නේ ලෝලුවෙම තම්බන ගන්නෙ ස්ටිමර් එක ඇතුළේ ජීවාණු වර්ණය කරන්නේ 41 ජලයේ පිළිබඳ පාද ප්‍රකාශ අතරින් සත්‍ය වගන්තිය හෝ වගන්තිය වන්නේ කුමක්ද ගුරුත්වයට එරෙහිව फ्लोएम परिसंक्रमणයට ජලයේ සංශක්ති ගුණ ගුරුත්වයට එරෙහිව ෆ්ලෝයම පරිසංක්‍රමණයට ජලයේ සංශක්ති ගුණ වලගත්තා සංශක්ති ආශක්ති බල සත්‍ය වගන් ධාන්නේ ජලයේ සංශක්තිය ආශක්ති ගුණ පරිවාහන මාධ්‍යයක ලෙස ක්‍රියා කිරීමට ඉඩ ලබා දෙක හරියි ද්‍රව්‍ය දිය කරගන්නේ ද්‍රව්‍යතාව වැදගත් වෙන්නේ සියලු ශාකල ජන්මාණු පරිවාහනය කරන මාධ්‍යයක ලෙස ජලය වැදගත් වේ ජලයට උපරිම ඝනත්වයක් ඇත්තේ 4 සෙල්සියස් එක හරියි. උපරිම ඝනත්වයක් තියෙන 4 සෙල්සියස් වලදී. ජලයේ ද්‍රවීය හැකියාව රඳා පවතින ජල අණුවේ අයනික ස්වභාවය මත. ජලයේ ද්‍රවීය හැකියාව රඳා පවතින ජල අණුවේ අයනික ස්වභාවය මත. අයනික ස්වභාවය කියලා කියන්නේ උතර ඕනේ විද්‍යුත් වශයෙන් ඉතා කුඩා ඍණ සහ ධන විදිහට ආරෝපණය වෙන්න බෑ. ඒ වුණොත් නේද අන්තරාංග ආකර්ෂණ වල ඇති වෙන්නේ. අයනික ස්වභාවය කියන්නේ හැබැයි දකුඩා ධන ආරෝපණයක් සහ දකුඩා ඍණ ආරෝපණයක්. ජලය පිළිබඳ බාධා ප්‍රකාශනයේ සත්‍ය D හරි අනිවාර්යෙන් සියලුම ශාකවල ජන්මාණු පරිවාහනය කරන සියලුම ශාක දුවාමේ ගිරා ගන්න සියලුම ශාකවල වැරදි. ආවුත් බීජක නැහැනේ වැරදි. සංචාර ජලයේ සංචාරය ආශක්ති ගුණ පරිවාහන මාධ්‍යයක ලෙස ක්‍රියා කරන දකින එක හරි. ගුරුත්වයේ ෆ්ලෝයම් බාර සංක්‍රමණයේ සංශක්ති ගුණ වැදගත් වේ. ඒක වැරදි. ගුරුත්වයට දේව පරිවාහනය කියලා කියන්නේ තව එහෙම අපි කියන්නේ නැහැනේ. ජලය ශාකයක් තුළ ද්‍රව්‍ය පරිවාහනය කියන ක්‍රියාවට වැදගත් වෙනවා කියලා කියනවා. D හරි D හරි ජලයේ ද්‍රවීය හැකියාව වරඳා පවතින ජලාශයේ අයනික ස්වභාවය. H2O අයනික කියලා කියන්නේ H2O අයන අයනික ස්වභාවය කියලා කියන්නේ අතන මෙතන අපි ගන්නෙ විදුලි ඍණ සහ විදුලි ධන වශයෙන් ඉතා කුඩා ආරෝපණ බල තියෙන කෙනෙක්. ඒකත් හරි කියලා කියමු. උත්තරේ 5. ප්‍රභා සංශ්ලේෂණ සඳහා
वडात निवृत्ति वर्ण्य हो वर्णान्य प्रभा संश्लेषण प्रथम कार्बोहाइड्रेट की उत्पन्न G3PA का गुआनिन टूना फॉस्फेट G3PA का मदद कर करना C3 चक्र C3 बल दिव्य मदद RUBP कार्बन डाइऑक्साइड के संबंध में रहा संबंध रहा RUBP कार्बोक्सिलेज एंजाइम केमिकल उत्प्रेरण निकला कार्बन है अस्थायी बल एरोड टूना PGA अणु देखा करना G3P अणु करना लेकिन कोटा साथ तिष्ठे बार बतना आई ना RUNP बार बतना मतलब मेरे कार्बोक्सिल हरणीय ऑक्सीहरणीय सह कार्बन डाइऑक्साइड प्रतिक्रिया क्या पुनर्चरण के ना प्रधान पीवरतोड़ में मेकमें करना कार्बोक्सिल करणीय ऑक्सीहरणीय सह RUBP प्रतिक्रिया क्या पुनर्चरण के प्रधान पीवर सुनाए प्रभा संश्लेषण प्रथम कार्बोहाइड्रेट की उत्पन्न G3PA का हरे इधर फॉस्फोरिक ग्लिसरीक एसिड के नाम ले आती है RUBP यदि ऑक्सीनेस रुबिस्को ही ऑक्सीनेस क्या O2 और CO2 पास लेसे लागनी रुबिस्को वाला पार्ट क्या है O2 कार्बन डाइऑक्साइड नहीं ऑक्सीजन ने का रुबिस्को के ने सेट ने RUBP ऑक्सीजन ने का सेट ला प्रतिक्रिया वाला PGA सा फॉस्फोग्लाइकोलेट आदि जमाई रुबिस्को सेट ने प्रभा पद्धति के प्रतिक्रिया मध्यस्थान सांकीर्ण्य हा एंटेना सांकीर्ण्य के लिए प्रभा पद्धति के प्रधान वशेन दिनवा शक्ति अवशोषण सांकीर्ण्य सा तर मेघदिया बिगिनवा आलोक बल अवशोषण कर सांकीर्ण्य सा मेदन माध्यगत क्लोरोफिल अणु के येलड इलेक्ट्रॉन कैन बुलवा गीले मेदन दिन प्राइमरी रिसेप्टर के ने मेवा इन्नवा आलोक प्रतिक्रिया अनुसार पिगमेंट मॉलिक्यूल्स इन्नवा तर में येलड वना मेवा यानी तो मेदन दिनवा मध्यगत क्लोरोफिल अणु अपीनवा इधर मेघदिया आलोक बल अवशोषण कर सांकीर्ण्य सा प्रतिक्रिया मध्यस्थान सांकीर्णिक पोटास देखते कार्य अंदर प्रतिक्रिया आलोक्य बल पैमाक नदी वार्तला पांजरे तुलसिदुवे अंदर प्रतिक्रिया वार्तला पांजरे तुलसिदुवे ने आलोक प्रतिक्रिया मतरंदा भावति निका के आलोक्य मतरंदा भावति निका के आलोक प्रतिक्रिया मतरंदा भावति न NADP ऑक्सीकरणीय उत्प्रेरणीय NADP रिडक्टेस NADP ऑक्सीकरणीय उत्प्रेरण NADP H बाउट क्या है मतगाय प्रभाव पादे देखेंगे ला मेथन यानी इलेक्ट्रॉन यानी NADP प्लस से H प्लस से का सेट पे ला साधन आदन NADPH तर NADP रिडक्टेस के एंजाइम है तो इन्हें NADP ऑक्सीकरण उत्प्रेरण वाले NADP रिडक्टेस मंगने NADP प्लस रिडक्टेस ऑक्सीकरण क्या बोली है वरदी ACD उत्तरे देखा ACD उत्तरे देखा C4 चक्रे जो नते में मेगा पात्रांत साइले सा कलापकुपेन साइलाकार देखा के तो अन्य PEP कार्बन डाइऑक्साइड प्रतिक्रिया क्या प्रथम स्थाई बले ओए मेरे PGA कार्बन तुन स्थाई बले नि सातमई C3 चक्रे जगन्ने ಅದನ್ನ ऑक्सलोएसिडिक अम्ल कार्बन हतरे प्रतिक्रिया के में स्थाई बल के साथ माई यारन्ने C4 चक्र यडतर शाक प्रजनन संबंधे सत्य प्रकाश सेलेजिनिला संकेतोल बीजाणुपत्राकार दिखरी एक हारी सेलेजिनिला बुद्धि तीनवा अभी लाइकोपोडियम नतम प्लाज्मोसिस के न शाक वाला तमाई पत्र एकक तीन सेलेजिनिला शुद्ध बीजाणु पत्र सा महाबीजाणु पत्र के वर्ग दिखा तीनवा तो महाबीजाणु पत्र लिंगारणवा महाबीजाणु पत्र सा मेदन तीनवा शुद्ध बीजाणु पत्र संकेत वे गदापात प्लाज्मोसिस के ने समय थोड़ा लाइकोपोडियम वाला एक वर्ग तीन एक हारी नेप्रोलिस और जन्मानुषा के एक गुहिवे हृदयाकार प्राप्तमस एक गुहे तो में मिंडमेक मेके दिनवा पालिन दिनवा अंडानुदानी ने शुक्रानुदानी हिलिन दिनवा अंडानुदानी ने एक गुहि गुयान देखुनानंगेम
හරියට සයිකස් වගේ නම් ගුණ ජායා වෙන වෙන්න ඕනේ. පොගනාටුම් වගේ වෙන්න ඕනේ. साइकस नेप्रोलिपिस पोगनाटुम යන ශාකවල බීජාණු ශාකයේ ප්‍රමුඛ වේ. पोगनाटुम වල ජන්මානුශාක පරම්පරාව ප්‍රමුඛ. ඉරාගාතියන්න සපුෂ්ප ශාකවල රේණු යන සුද්ධ බීජාණු පත්‍ර ඒක හරියි. සපුෂ්ප ශාකයක රේණුවක් කියලා කියන්නේ සුද්ධ බීජාණු පත්‍රයක්. පරාග්‍රහණයක් සහ සූත්‍රිකාවකින් නිර්මාණය වෙන්නේ. पोगनाटुम වල ජන්මානුශාකය ද්විලිංගිකයි. ජන්මානුශාකය ඒකලිංගිකයි. පුංචාකය වෙනම ජායාශාකය වෙනම. පුන්නා ජායා වෙන වෙනම යන නිසා අපි කියන්නේ ද්විග්‍රහී නේ. ඔව් වෙන වෙනම යන්නේ. ඒක ගුණයි ඒගොල්ලෝ. පුංජන්මානුශාකය වෙනම ජායජන්මානුශාකය වෙනම. ද්විලිංගික නම් දෙකම එකේ දරන්න ඕනේ. එකම ශාකයේ පුංජායා දෙකම දරනවා නම් ද්විලිංගිකයි. අපි ඔය පෙරටීමාවෙන් එම කරගන්නේ දැන් පත්තය පනුව නෙමෙයි පටිපනුව යතලකන්නේ ද්විලිංගිකයි කියලා කාගේවත් ආඩම්බර බලන්නේ නැහැ. ඒවම තනියම තමන්ගේ වැඩේ කරගන්නවා බගී. හරිද? එතකොට 44 පහළ සඳහන් ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ කවරක්ද? නිලාලෝක ප්‍රතිග්‍රාහක මගින් ප්‍රාවර්තනය ආරම්භ කරයි. හරි. නිලාලෝක ප්‍රතිග්‍රාහක ප්‍රභා ආවර්තනයට දායක වෙනවා. ෆයිටෝක්‍රෝම ආලෝකයේ ප්‍රතිග්‍රාහක බීජ පරෝණය ආරම්භ කරයි. ෆයිටෝක්‍රෝම එක සතු ආලෝකයේ සඳහා බීජ පරෝණය ආරම්භ කරන නිල් එකෙන් බීජ සුද්ධතාවය පවත් ගන්නවා. මූලාග්‍ර කපයේ බීජ සෛලවල ඉහළම ලක්ෂණ තුලාශ්ම සමූහණය වීම කැල්සියම් පුනර්ව්‍යාප්තිය ප්‍රේරණය කරයි. ඉහළම ලක්ෂ්‍යවල නෙමෙයි පහළ. මූලාග්‍රය අපි ගත්තාම මෙහෙමනේ බීජන්නේ. මූලාග්‍රය මෙහෙම යන්නේ. මේක එතකොට මූලාග්‍ර කපුව මෙතනින් පහළට සෛල කපාරිනවා. ඉහළට සෛල මේ දෙපැත්තටම සෛල කපාරිනවා. එතකොට මූලාග්‍ර කපයේ බීජ සෛලවල ඉහළ ලක්ෂ්‍යවල මූලාග්‍ර කපයේ බීජ සෛලවල ඉහළ ලක්ෂ්‍යවල තුලාශ්ම සමූහණය වීම ඉහළනේ පහළ ලක්ෂ්‍යවල කැල්සියම් වල පුනර්ව්‍යාප්තිය ප්‍රේරණය කරයි. සාමාන්‍යයෙන් අපි ගත්තාම මුලක් අපි ගත්තාම මෙන්න මෙහෙම අපි හිතනකො මේ විදිහට ඉරන ලේසිද මෙතන අර ඔක්සිජනත් එක්ක එකතු වෙලා මොකද වෙන්නේ? කැල්සියම් අයන ඔක්සිජන් වල ක්‍රියාකාරීත්වය නිෂේධනය කරනවා. අර ප්‍රතිසංවිධානය වීම නිසා තුලාශ්මත් එක්ක. එතකොට මේ පැත්තේ සයිල වලට සාපේක්ෂව මේ පැත්තේ සයිල දික් වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මුල පහළට වර්ධනය වෙනවා. කියන්නේ පහළ ලක්ෂ්‍යවල තමයි සම්බන්ධ වෙන්නේ. ඉහළ ලක්ෂ්‍යවල නෙවෙයි. මෙතනින් හිතන්න ලේසි. සෛල ප්ලාස්ම පටලයේ උෂ්ණත්වය එක්තරා අවධි අගයකට වඩා ඉහළට ලිපිඩ ස්පටික රූපී වඩපත් වේ. සෛල ප්ලාස්ම වල උෂ්ණත්වය එක්තරා අගයකට පහළ ගිය විට දාන සීතල ආතති වලදී ප්ලාස්ම පටලය ඝන වෙනවා. සීතල ආතතිය ඉහළ ගියාම නෙවෙයි. එහෙනම් ඉහළ ගියාම මේක බේරිලා වැටෙනවනේ ගහ. හරිද? එහෙම වෙන්නේ නැහැ. මිදීම යන නියං ආතතියනේ සීතල ආතතියක්. AB උත්තරේ 3 45 මන කන පිළිබඳ සත්‍ය ප්‍රකාශ වන්නේ කවරක්ද? මිනිසාගේ කන ගිය අවුරුද්දේ එయ్యේ කියලා විදියට කන ආවේ නැහැ, ඇස ආවේ. එතකොට මානව කන දල වශයෙන් අර උපසකරණ කරගන්න පුළුවන් වෙනවනේ. ඔය විදිහට මුද්ගලිකාව දෙනවා, ධරණකේ දෙනවා, නිගාති දෙනවා, ධරණකේ දෙනවා. මේක ඇවිල්ලා සෙට් වෙනවා ගෝලාකාර ගවක්ෂයට. මෙතන දෙනවා අණ්ඩාකාර ගවක්ෂය, මෙතන දෙනවා ගෝලාකාර ගවක්ෂය. මේක ඇවිල්ලා සෙට් වෙනවා මෙන්න වට දෙකමාරක කර්ණ සංඛ්‍යාවක් යනවා. මෙතනට සෙට් වෙනවා මෙන්න මෙහෙම සෙට් වෙන්නේ. මෙතනට සෙට් වෙනවා අර්ධවක්‍රාකාර නාල. එකිනෙක ලාම්බක තල තුනක් ඔස්සේ යන්නේ. මෙතනින් සෙට් වෙනවා මෙන්න මෙහෙම
සෙට් වෙනවා. එතන මෙතන තියෙනවා ඔය එකේ මෙතනින් එහා බාහිර කන මේ ටික මැද කන මෙතනින් ඇතුලේ අභ්‍යන්තර කන බාහිර කනට අයිතන කම්පෙත් අයිතන බාහිර ශ්‍රවණාලේ තියෙන මේ කර්ණපටා පටලේ තියෙනවා. මෙතන යුෂ්ඨය කියන ආලේ තියෙනවා මුද්ගරිකාව නිගාති සහ ධනකේ දෙනවා. මෙතන තියෙන මේ දෙක අතර ගෝලාකාර අණ්ඩාකාර ගවක්ෂය මෙතන තියෙන ගෝලාකාර ගවක්ෂය. දැන් මෙතන කියන ශබ්ද තරංගයක් ගිහිල්ලා ඒක මේක තුල්්‍ය සංවේදන සඳහා වැදගත් වෙන අර්ධවක්‍රාකාර නාල සහ ශෝණිකාව කියන එක. සාන්තප්පෙන් තුම්බිකාව සහ මඩිච්චිය කියලා ශෝණිකාව නිර්මාණය වෙනවා. මේ වේ තියෙනවා ජෙලටිනේ මේ දැන් ගොටු දෙනවා. මේ ශ්‍රවණ සංවේදී කේශර දාන සයිල සහ නැකියුලා කියලා. එතන ඒවා සංවේදීතු මේ අර්ධවක්‍රාකාර නාලපාදයේ එතන හිසේ අපි කියන්නේ දේහේ තුල්්‍යතාවයේ පත්ව ගැනීමදී වැදගත් වෙනවා. මෙතන ශ්‍රවණය සඳහා වැදගත් වෙනවා. එතකොට මේකෙදි තියෙනවා අතර ශ්‍රවණය හා සම්බන්ධව ගැනීමදී කර්ණ ශංකේක ආරස්කරයක් ගැනීමදී ප්‍රධාන කුටීර තුනකට බෙදෙනවා. මෙතනින් තියෙනවා රයිස්න පටලය, මෙතනින් තියෙනවා පාදාස්ත පටලය, මෙතන තියෙනවා ටෙක්ටම් පටලය. මේ ටෙක්ටම් පටලයත් එක්ක මෙතන ශ්‍රවණ සංවේදී කේශර සයිල ස්පර්ශ වේදින මේක ස්නායුවට සම්බන්ධ වෙනවා. මේ ටික එකතු වුණාම කෝටියවය ටෙක්ටම් පටලයයි පාදාස්ත පටලයයි ශ්‍රවණ සංවේදී කේශර සයිල එකතු වුණාම අපි කියනවා කෝටියවයවය. මේක අලින්ද ප්‍රණාලය. මැද තියෙන්නේ කර්ණ ශංක ප්‍රණාලය. කර්ණ ශංක ප්‍රණාලය. මේක කර්ණ පටානාලය. කර්ණ පටානාලය. එතකොට අලින්ද ප්‍රණාලයෙන් කර්ණ ශංක ප්‍රණාලයට ඇවිල්ලා කර්ණ ශංක ප්‍රණාලයෙන් කර්ණ පටානාලයට එනවා. පටානාලය ආයෙල්ලා ගෝලාකාර ගවක්ෂාරා ඉතර මේ මැද කනට එනවා. මැද කනට ඇවිල්ලා මොකද වෙන්නේ? ශබ්ද තරංගය අයින් වෙලා යනවා. ඊට පස්සේ මෙතනින් විද්‍යුත් තරංගයක් බවට පත් කරගෙන කෝටි අවයවයෙන් අරන් යනවා මොලේ දක්වා. දැන් එතකොට බලන්න මානව කන පිළිබඳ සත්‍ය ප්‍රකාශය. මැද කනේ කර්ණ අස්ථි අතර අචල සංදි පිටයි. අචල සංදි තියෙනවා නේද? චලනය වෙන්න පුළුවන් ලීවර් සංදි තියෙන්නේ. අචල සංදි කියන එක වැරදි. හිසේ කෝණික චලන ප්‍රතික්‍රමන සඳහා තුම්බිකාව හා ශෝණිකාව වැදගත් වේ. අර්ධවක්‍රාකාර නාලපාදිකේ තියෙන ශෝණිකා තුම්බිකා සාල්ද මේ ශ්‍රවණිකාව කියන කොටස දෙකම වැදගත් වෙනවා තුල්්‍යතාවය සඳහා. ඒක හරි. ආලින්දය ඇති කර්ණාශ්ම මගින් ගුරුත්වයට සාපේක්ෂ පීඩීම සංචාරණය කරයි. ආලින්දය ඇති කර්ණාශ්ම මගින් ගුරුත්වයට සාපේක්ෂව පීඩීම කියන්නේ ගුරුත්වයට සාපේක්ෂව හිසෙයි පීඩීම එන්න ඕනේ. ඒක දුර ගන්න බෑ. කර්ණ ශංකයේ රෝම සෛලවල කර්ණ ශංකයේ රෝම සෛලවල රෝම කර්ණ ශංක ප්‍රණාලයට ආයත කර්ණ ශංක ප්‍රණාලය එක හරි. කර්ණ ශංක ප්‍රණාලයට රෝම සෛල අපි කිව්වේ පාදාස්ත්‍ර පටලය මතින් ආරම්භ වෙන්නේ කේචර ධන සෛල මෙන්න මේ කියන කුටීරයට අර්ධ වක්‍රාකාර නාල කර්ණ ශංකය සම්තතික අතර එකිනෙකට ලම්බකව තල තුනක පිටයි. හරි. එකිනෙකට ලම්බක තල තුනක පිටන්නේ. ඒකත් හරි. එතන බුද්ධිය උත්තරේ වෙන්නේ 5. උත්තරේ 5. ඊ හරි. හරි සය පහත් දැක්කන ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ කවරේවාද? බොහෝමයක් උපත්පාදන ප්‍රතිවලට අධික සාන්ද්‍ර වලින් සංශ්ලේෂණයට ඊස්ට්‍රෝජන් හා ප්‍රොජෙස්ටරෝන් නැත. උපත්පාදනයේ ප්‍රධාන වශයෙන් ඊස්ට්‍රෝජන් සහ ප්‍රොජෙස්ටරෝන් මට්ටම වැඩි. सामान्य ईस्ट्रोजन मट्टम वडा प्रोजेस्टेरोन मट्टम වැඩි. ඒ ප්‍රොජෙස්ටරෝන් මට්ටම වැඩි වීම නිසා මොකද වෙන්නේ? සිවුනිකා පරිත වෙන එක නැතර වෙනවා. ගබ්සාවක් සඳහා ලබා දෙන ඖෂධ වලින් ගර්භාෂයේ ඊස්ට්‍රෝජන් ප්‍රතිග්‍රාහක අවහිර කරයි. ගබ්සාවක් සඳහා ලබා දෙන ඖෂධ වලින් ගර්භාෂයේ ඊස්ට්‍රෝජන් ප්‍රතිග්‍රාහක අවහිර කරයි. නෑ. ප්‍රොජෙස්ටරෝන් වෙනවා. ඊස්ට්‍රෝජන් ප්‍රතිග්‍රාහක කියලා කියන්නේ ඊස්ට්‍රෝජන් වලින් කරන්නේ ගර්භාෂයේ එන්ඩෝමෙට්‍රියමේ වර්ධනය. ගොනෝරියා මතුලික පද්ධතියේ සරව සහිත කපාට සාපිට කරන්නේ ඒකාරී. ගර්භණී මවකගේ රුධිර විශ්ලේෂණ මගින් භ්‍රූණීය ආබාධ අනුනක දැක අලුතෙන් අපිට පුළුවන් ගර්භණී කාලේදී ස්ත්‍රියගේ සෛල පරීක්ෂා කළ බලලා රුධිර සෛල විශ්ලේෂණය කළා හඳුන ගන්න පුළුවන්. නාරස්ත සංසේචනයේදී IVF දී බීජ ඖෂධය කරලා විද්‍යාගාර තුල අධිරෝපණය කරයි. ස්ත්‍රියගේ ගර්භාෂය තුල ACD උත්තරේ දෙක 21 වෙනි අලිංග වරන්දේ තිබුණ වීම නිසා ඩවුන් සා ලක්ෂණ ඇති වෙනවා.
21 වෙනි අලිංග වර්ගයේ තිබුණ වීම නිසා එතන ස්ත්‍රීන්ගේ XX සහ පුරුෂයින්ගේ XY කියනවා X වර්ගයේ ශුක්‍රාණු සහ Y වර්ගයේ මේ ශුක්‍රාණු නිර්මාණය කරනවා මේක X දෙකම එකම ටීම් එකට යනවා O වෙනවා එතන XO තත්ත්වය Turner සහ ලක්ෂණ විදිහට XX Y තත්ත්වය Klein Pellitter සහ ලක්ෂණ විදිහට මේක පුරුෂයින්ගේ මේක ස්ත්‍රීන් තුල බලා ගන්න පුළුවන් සහ ලක්ෂණ X වර්ණ දෙකේ පිහිටි ජානයක සිදුවන විකෘතියන් නිසා වර්ණ අන්ධතාවය ඇති වර්ණන්ධතාවය කියන්නේ රතුකල වර්ණන්ධතාවය X වර්ණ දෙකේ පිහිටි ජානයක සිදුවන විකෘතියන් නිසා ජාන විකෘති වල තමයි ඉති වෙන්නේ බලමු DNA ප්‍රතිවර්තනයේ සිදුවන අහඹ වැරදීම් හේතුවෙන් ජාන විකෘතිය ඇති වේ ඒක හරියි Turners සහ ලක්ෂණ X වර්ණයේ යුගලයේ විකෘතියක් සිදුවීමෙන් ඇති වේ. Turners කියන්නේ X වර්ණයේ විකෘතියේ එක හරියි. Klein Pellitter සහ ලක්ෂණයේදී XX Y පරිදි දර්ශ දරයි. ඒක හරියි. වැරදි වහන්න එතකොට. Down සහ ලක්ෂණයේදී 21 වෙනි වර්ණයේ එකක් අඩු වේ. වැඩි වෙනවා එකක් වැඩි වෙනවා 21 වෙනි අලිංග වර්ණයේ ත්‍රිගුණ වීම. 21 වෙනි අලිංග වර්ණයේ ත්‍රිගුණ වීම. එතකොට E වැරදි. D හරියි. Turner සහ ලක්ෂණ X වර්ණයේ යුගලයේ විකෘතියක් X වර්ණයේ යුගලයේ ගුවම එකක් වැරදි. X වර්ණයේ යුගලක් නැහැ එකයි තියෙන්නේ. Turners එකේදී C වැරදි. එතන එකක් ගන්න යුගලයේ කියන එක. DNA ප්‍රතිවර්තනයේ සිදුවන අහඹ වැරදීම් හේතුවෙන් ජාන විකෘතිය තිබේ. අහඹ වැරදීම්. ඒක හරියි. X වර්ණයේ පිහිටි ජානයක සිදුවන විකෘතියන් නිසා වර්ණන්ධතාවය ඇති එක හරියි. BD නෙවෙයි වැරදි. CE උත්තරේ 5 CE වැරදි ප්‍රකාශයන්නේ පහත ඒවා අතරින් වැරදි වන්නේ කුමන ප්‍රකාශයේ වාදනවා ඒකයි කියන්නේ සියලුම අවශ්‍යතා සඳහා පරිසර සමග අන්තර්ක්‍රියා කරයි. සියලුම අවශ්‍යතා සඳහා පරිසර සමග අන්තර්ක්‍රියා කරනවද? ප්‍රජනන අවශ්‍යතා සඳහා වැරදි. සියලු අවශ්‍යතා පරිසරය සම්පූර්ණ කර දෙනවා නම් හරිෂෝග්න මේ ප්‍රගීන් ඒක වැරදි. අන්ත විශේෂතාංගයේ ප්‍රජාවක දැකියගේ ලක්ෂණකි අන්ත විශේෂ කියන්නේ එකම විශේෂය අන්තර් විශේෂතර ඒකත් බීතරදි අන්තර් කිව්වනම් හරි අන්ත කිව්ව වැරදි. අන්ත කියන්නේ එකම විශේෂය ඒක වැරදි. පරිසර පද්ධතියක් තුළ ශක්තිය ඒක දිශාත්මක ගැලීම සිදු එක හරි. ද්‍රව්‍ය චක්‍රීකරණ සිදුනවා ශක්තිය චක්‍රීකරණය සිදු වෙන්නේ නැහැ. 2018 වර්ෂයේ ආලාභයේ වුණේ අලීම් තනු ගාහණයක් සඳහා හරි ඒ කියන්නේ නිශ්චිත ප්‍රදේශයක් තුළ නිශ්චිත කාල සීමාවකදී එකට ජීවත් වන එකම විශේෂ ජීවීන් සමග අපි කියනවා ගාහණයක්. හරි. සජීවී හා අජීවී සංරචකයන් සමානව ක්‍රියාකාරී නොවන ස්වරූප වෙනම කරන විශාලතම පාරිසරික සංවිධාන මට්ටම ජෛව ගෝලයේ වේ. හරි. වැරදෙන්නේ බුදේ A හා B උත්තරේ 3 පාසඳාන් වාණිජ්‍ය නිෂ්පාදනයන් සඳහා භාවිත වන සුදු ජීවීන් නිවැරදිව දක්වා ඇත්තේ වාණිජ්‍ය පාවිච්චි කරන සුදු ජීවීන්. ඒ කියන්නේ අපි ඔය විවිධ අම්ල වර්ග ආරම නිෂ්පාදනයේනේ කාබනික ආම්ල ඇස්පර්ජිලස් නයිජේක හරි කාබනික ආම්ල විතරක් නෙවෙයි ඔය කාබනික ආම්ල කියලා කියන්නේ ඇමයිලේස් වගේ ඒවා ශ්‍රාවය කරන්නත් පාවිච්චි කරනවා. විටමින් B12 Propionobacterium එක හරි. Vitamin B12 Propionobacterium. Tetracycline Streptomyces vicious. Vicious fullworm කියන ආකාරයෙන් නිෂ්පාදනය එක වැරදි. හරිද? 48 වැරදි ප්‍රකාශයන්නේ C වැරදි E වැරදි. C වැරදි E වැරදි ප්‍රකාශයන්නේ 5 lipase enzyme rhizobus එක හරි. හරිද? විනාකිරි streptococcus විනාකිරි කියන පාවිච්චි කරන විනාකිරි නිෂ්පාදනය කරන්නේ yeast පාවිච්චි වෙනවා. විනාකිරි නිෂ්පාදනයේට ඇසිඩෝබැක්ටර් හේතු වෙනවා. ග්ලූකනෝබැක්ටර් හේතු වෙනවා.
විනාකිරි A හරි B හරි D හරි උත්තරේ එක ABD උත්තරේ එක හරිද එතකොට 50 උත්තරේ එක අද සම්බන්ධ වෙච්ච හැමෝටම ස්තුතියි